හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණවනේ පවත්වන 251 වන භාවනා වැඩසටහන අපේ බානගල පිරිවෙනේ පුංචි සායනාසල වෙනුවෙන් පවත්වන්නේ. ඉතින් ඒකේ අද දෙවන දිනේ අපිට කමඨහන් වාර්තා රැසක් ලැබිලා තිනවා. අපි එහෙනම් ටිකක් ඉදිරිපත් කරමු නේද? හොඳයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු අනිකුත් ලොකු ස්වාමින් වහන්සේලාගෙන්ද පුංචි ස්වාමින් වහන්සේලාගෙන්ද ගිහි පින්වතුන්ගෙන්ද අවසරයි. ඊයේ දිනේදී මෙන්ම අද දිනේදී මේ මොහොතේදී සිද්ධ කරන්නට යෙදී තිබෙන්නේ කමඨහන් සුද්ධ කර ගැනීමටයි. ඒ සඳහා පුංචි ස්වාමින් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලැබූ ප්‍රශ්න මා තුළ මේ අවස්ථාවේදී තියෙනවා. අවසරයි අපේ ලොකු ස්වාමින් වහන්සේ. මුලින්ම සක්මන් භාවනාව මා මුලින්ම කළේ සක්මන් භාවනාවයි. එහිදී මා අඩි 6ක් පමණ යාමට හැකි වුණා. මගේ හිත පිට ගියා. නැවතත් මා හිත සක්මනට යොමු කළා. මා සක්මන් කළේ ලනුපැදුරේය. එහිදී මට දැනුණා එබෙන ගතියක් සහ ගොරෝසු ගතියක්. වැඩි බරක් දැනුනේ මගේ වම් කකුලට. හොඳයි. දැන් කොහොම තමයි අපි පටන් ගන්නෙ. දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ අත්දැකීම ගත්තොත් හරිම සරල අත්දැකීමක්. මේ බඳු සරල අත්දැකීමකදී අපිට ඒ කියන්නේ පාදයේ බරක් මාරු වෙන හැටි, පාදයේ තියෙන වෙනස්කම්, වම් පාදයට වඩා දකුණු පාදයේ වෙනස් වෙන්නේ කොහොමද? ඔය වගේ පුංචි තොරතුරු ටික හම්බෙන්න ටික කාලයක් යනවා. ඒ කියන්නේ අපේ හිතේ අර සාමාන්‍යයෙන් තියෙන සංඥා ටික අයින් වෙලා, සංකීර්ණතා අයින් වෙලා අපේ හිත හොඳට එකලස් වුණාට පස්සේ තමයි මේ තොරතුරු ටික අපිට හම්බෙන්නේ. ඒ නිසා දැන් පොඩ්ඩක් අපේ ලියලා තියෙන පුංචි සාහනාංශයට පොඩ්ඩක් තේරලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී මහා ලොකු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. අපේ මනසේ යම්කිසි සංසුම් බවක් අවශ්‍යයි මේ එකලස ගන්න නම්. අපේ හිත ටිකක් සංකීර්ණත්වයට කැමති, සිද්ධි බහුල බවට, සංඥා බහුල බවට කැමති. ඒ සංඥා වලින් හිත අයින් කළා, සංකල්ප වලින් හිත අයින් කළා. හොඳට හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගෙන අපි මේ දැනෙන දේට අවධානය යොමු කරද්දී ඔන්න අපිට තේරෙනවා මේ වම් පාදය හරියටම දකුණු පාදයට සමාන නැහැ. පුංචි වෙනස්කම් තියෙනවා. ඊට මට ඔන්න පියවර 6ක් එක දිගට ඇවිද ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න කොහෙදෝ හිත ගියා. ආයෙත් ඔන්න මම ඉතින් ගන්න ඕනේ. දැන් අපි තේරුම් ගත්තා දැන් මේක ලියලා තියෙනවා පියවර 6ක් ගියා කියලා. ඊට පස්සේ ඊළඟට කොහෙදෝ හිත ගිහිල්ලා. හිත අපි කියනවා නන්නත්තර වෙලා. ඉතින් එතකොට ඔන්න ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඔන්න ආයෙත් හිත ගියා. ඒක තමයි යාගේ හැටි. තේරුම් අරගෙන ආයෙත් මේ සක්මනටම හිත ගන්න ඕනේ. ඉතින් මේ නැවත හිත ගැනීම කියන එක අපේ පැත්තෙන් සිද්ධ වෙන්න වෙනවා. මුල් කාලේදී ඕක ටිකක් ඉතින් කරදරකාරී වගේ තමයි. මොකද අපේ හිත කියන දේ අහන්නේ නැහනේ. ඉතින් පස්සේ කියන දේ අහන්න පටන් ගන්නවා. ඉතින් එතකන් ඉතින් අපි පොඩ්ඩක් අර පුංචි දරුවෙක්ව මේ නැවත ගෙනල්ලා ආරක්ෂිත තැනක තියනවා වගේ අපි පොඩ්ඩක් මැදිහත් වෙලා නැවත ගෙනල්ලා මේ ආරක්ෂිත භූමියේ නැත්තම් මේ සක්මනේ තියන්න අවශ්‍ය වෙනවා. දෙකට කරගෙන යන්න. අවසරයි ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් කළේ වැලිමලුවේය. සක්මන් කරන විට මාගේ දෙපා වලට සීතල ගතියක් දැනුනි. මම එම සීතල ගතිය ගැන සිතමින් පියවර 10ක් පමණ ඇවිද ගියේය. පර්යංක භාවනාවේදී මට දැනුනේ දෙපා ලොක් වී ඇති බවක්ය. එම නිසා පර්යංක භාවනාව කිරීමට මම එතරම් රුචියක් නොදැක්විය. එම නිසා මට නිින්ද ගියේය. හොඳයි. ඒ කියන්නේ දැන් කොහොමත් පුංචි අය මේ සක්මනට කැමති පරයන්කට වඩා එහෙම දෙයක් අපිත් අත්දැකලා තියෙනවා. හැබැයි දැන් ඔතෙන්දී ඕගොල්ලෝ වාඩි වුණාම දැන් බලන්න මේ අපි මේ පොඩි එක්කෙනෙක් ඉන්නේ ඉස්සරහා වාඩිලා. නිකන් නේද? රජතුමාව තිබ්බා වගේ. ඉතින් එතෙන්දී අර හොඳ සැප පහසු බවක් අපේ ඉරියව්වට දැනෙන්න ඕනේ. නැත්තම් අපි දැන් මෙයා ලියලා තිනවා වාඩි වෙච්ච ගමන්ම මේ කකුල වැටලා තියෙන, හිර වෙලා තියෙන්නේ එහෙම කියලා. එතකොට පටන් ගන්න තැනම එච්චර අපිට සුවදායි නෑ. කියන්නේ අපේ භාවනාව හරියන්න නම් ඉස්සෙල්ලා අපිට මේ හොඳට මේ ඉඳුන් හිටුම් පහසුකම් ලැබෙන්න ඕනේ. හොඳට වාඩි වෙලා, පట్టල වෙලා අපි කියන්නේ හොඳ පහසුවෙන් ඉන්න ඕනේ. ඒ පහසු ඉරියව්ව සකස් වෙනකම් අපි පොඩ්ඩක් එහෙට මෙහෙට කළා අපේ කය සකස් කරගන්න ඕනේ. සිවුර තද වෙලා නම් අන්න ඒක බුරුල් කරගන්න ඕනේ. ඊළඟට කොහේ හරි අපි තමු තුනටිය හරිය මොන හරි ඉර වෙලා නම් ඒ චුට්ටක් ඔන්න කළා ඔන්න පොඩ්ඩක් බුරුලා අර ගන්නවා. මේ තද කතිය දුරුල් කරගන්නවා. ඊට පස්සේ අපි හිතමු හරියටම ඉරියව්ව සමබර නැත්තම් එක පැත්ත නිකන් ඇල වෙලා වගේ. එතකොට ඔන්න පොඩ්ඩක් බලලා වම් පැත්ත සමානයිද දකුණු පැත්ත කියලා අන්න පොඩ්ඩක් අපි මෙහෙම හදා ගන්න ඕනේ. ඉතින් එහෙම හදාගත්තට පස්සේ තමයි අන්න තේරෙන්නේ දැන් නම් කලින්ට වඩා පොඩි පහසුවක් තියෙනවා. කලින්ට වඩා එක්තරා අන්දමකින් සුවදායී ගතියක් තියෙනවා කියලා අන්නේ Tamanට තේරෙන්න ඕනේ. දැන් හිතන්න දිග ගමනක් යනවා. හරිම වෙහෙස කර ගතියක් තියෙනවා.
ඒ වෙහෙස කර ගතිය නතර වෙනව නැත්නම් අඩු වෙනව නැවතුනහම හිටගත්තාම. මොකද අර දිග ගමනක් යනකොට හරිම වෙහෙසයි ඇවිදින්න ඕනේ දාඩිය දානවා. හැබැයි ඒ වෙනුවට අපි හොඳට සුව පහසුව හිටගත්තාම නතර වුණාම අච්චර වෙහෙසක් නැහැ. එතකොට මෙන්න මේ වෙහෙස අඩු බව හඳුනා ගන්නවා. හිතන්න දැන් එතනම පොඩ්ඩක් වාඩි වුණා. වාඩිලා හොඳට පට්ටල වෙලා කය සකස් කරගෙන එහෙම පිටකොන්ද කෙලින් තියාගෙන ඇස් දෙක පියාගත්තා. අන්න එතකොට Tamanට දැනෙන්න ඕනේ යම් සුවදායී ගතියක්, පහසුවක්. ඔන්න ඉඳුන් හිටුම් පහසුකම් අපිට ලැබෙන තාක් අපේ භවනාව හරි අමාරුයි ගෙනියන්න. ඒ නිසා ඒක මෙතන හම්බෙලා නැහැ. මුල් අවස්ථාවේදීම අපේ ඉරියව්ව සකස් වෙලා නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉරියව්ව සකස් කිරීම ගැන සැලකිලිමත් වෙන්න. අපි මේ තරම් සැලකිලිමත් නොවන දේවල් භාවනාවේ ප්‍රගතිය පිණිස හේතු වෙනවා. භාවනාවේ උන්නතිය පිණිස හේතු වෙනවා. අපි හැබැයි හිතන්නේ මේක එච්චර වැදගත් කියලා. හැබැයි අපි පොඩ තේරුම් ගන්නකොට මේකේ මේ ඉරියව්වත් හොඳට තියෙන්න ඕනේ. මම සිවුරත් හොඳට සකස් වෙලා තියෙන්න ඕනේ. වාඩි වෙනකොට පාද දෙක හොඳට විවෘත වෙන්න, තද වෙලා නැතුව, හිර වෙලා නැතුව තියෙන්න ඕනේ. හිස කෙලින් තියෙන්න ඕනේ. ආනාපාන සතිය නම් වඩන්නේ ඔන්න කොන්දත් ටිකක් කෙලින් තියෙන්න ඕනේ. කියලා අන්නේ ඉඳුන් හිටුම් පහසුකම් ටික අපිට ලැබෙනකොට අන්න භාවනාව සකස් වෙලා එනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් කළේ ලනුපැදුරේය. මම පීවර තබන විට මාගේ දෙපා වලට කටු වෙන බවක් දැනුනි. මම වම දකුණ මෙනෙහි කරමින් පියවර 20ක් ගමන් කළේය. ඉන්පසු මගේ සිත පිට ගියේය. නැවතත් මා සක්මන් කරන දිශාවට මගේ සිත අරගෙන පියවර 25ක් ගමන් කළේය. මට දැනුනේ මගේ සිතේ නිසල බවකි. පර්යංක භාවනාව මම පර්යංක භාවනා කිරීමට සිත් නොවිය. මට නිින්ද ගියේය. මම පසුව නිින්දෙන් ඇහැරී ආශ්වාස ප්‍රාශ්වාස වශයෙන් මෙනෙහි කරමින් භාවනා කළේය. එය තරමක් සාර්ථක විය. එහෙත් මා ඊයේ දිනයට වඩා අද දින පර්යංක භාවනාව සාර්ථකව කරන්නට විය. හොඳයි. එයාගේ සක්මන හොඳට සාර්ථකයි. පියවර 25ක් එක දිගට යන්න පුළුවන් කියන්නේ ලොකු දෙයක්. අනිත් එක හිතේ නිශ්චල බවක්, පැහැදිලි බවක් අත්දකලා තියෙනවා. ඉතින් ඕක ලබා ගන්නත් හුඟක් කල් යනවා ඒකාතකේ හුඟක් දෙනකොට. මොකද හිතන්න දැන් වැඩිහිටි කෙනෙක් එහෙම ඕක කරද්දී ඔච්චර ඉක්මනට ගන්න අමාරු යෝග. දැන් මේ පුංචි අය හින්දා හිත තාම අර එච්චර සංකර වෙලා නැහනේ. ඕගොල්ලන්ගේ හිතවල තාම බොහොම අර නැවුම් ගතියක් තියෙනවා. ඉතින් අර එක තැන ඉන්න අමාරුවයි තියෙන්නේ. හැබැයි ඔය එකත් පොඩ්ඩක් හදලා ගත්තා නම් වැඩේ සාර්ථක වෙනවා. ඒ නිසා මේ සක්මන හොඳට සාර්ථක වෙලා තිනවා. ඒක දිගට කරන්න. පරයන්කය ගැන එච්චර දැන්ම බය වෙන්න දෙයක් නැහැ. පොඩ්ඩක් තින් නිින්ද යනවා. පස්සේ අර හොඳට සතිය අවදිමත් වෙලා එනකොට නැත්නම් සිහිය දියුණුලා එනකොට අපේ හිතේ ඇති වෙන නිකන් අවදිමත් ගතියක්. හොඳ අවධානයෙන් ඉන්න ගතියක් හැදෙනවා සතිය දියුණු වෙන්න. ඊට පස්සේ පරයන්කේ සාර්ථක වෙනවා. ඒ ගැන එච්චර බය වෙන්න දෙයක් නැහැ. සක්මන හොඳට කෙරලා තිනවා. ඒක දිගට කරන්න. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මම සක්මන් කරන්නට යෙදුනේ ලනුපැදුරේය. මගේ යටිපතුල් දෙකට කටුවදින ගතියක් දැනුනේය. මට අඩි 7ක් යන්නට පුළුවන් විය. මගේ සිත සතුන් කෑගසන සද්දයකට යොමු විය. ආපසු මගේ සිත මම සක්මන් කරන දිශාවට යොමු කරගත්තේය. ආපසු මගේ යටිපතුලේ කටුවෙන ගතියක් දැනුනේය. පර්යංක භාවනාව මම පර්යංක භාවනාව කරන්නට යෙදුනේ සතුටින්ය. මම හුස්ම ගන්නවා පිට කරනවා කියමින් මම හුස්ම ගන්න වාර 8ක් යද්දී එක් සද්දවලට මගේ සිත ගියාය. ආපසු නැවතත් මගේ සිත පර්යංක භාවනාවට යොමු ගන්නට විය. මගේ කකුල් දෙක රිදෙන්නට පටන් ගත්තේය. ඉන් අනතුරුව මගේ සිත ආපසු වෙනත් දිශාවකට වෙනත් ශබ්දයකට යොමු විය. ඔව් එක චරිත තියෙනවා. දැන් නැත්නම් කෙනෙකුට සද්ද තුනට එච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට වේදනාව දරන්න බෑ. වේදනාව ලොකු ප්‍රශ්නයක්. සද්ද ප්‍රශ්නයක් නැහැ. නැත්නම් කෙනෙකුට වේදනාව දරන්න පුළුවන්. හැබැයි සද්ද හරි ප්‍රශ්නයක්. ඒ වගේ එක චරිත තියෙනවා අපි අතර. දැන් මේ ලියලා තියෙන එක්කෙනාට ටිකක් සද්ද තමයි බාධා වෙලා තියෙන්නේ. ඇහෙන සද්දෙට හිත දුවනවා. හැබැයි ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් හැබැයි ඒක හැදෙනවා. ඉතින් භවනා කරගෙන යනකොට සතිය දියුණු වෙගෙන එනකොට අවස්ථාවක් එනවා සද්ද ඇහෙනවා. හැබැයි හිත තමන් ගාවම ඉන්නවා. සද්ද ගැන එච්චර උනන්දුවක් නැහැ. හිතට යන්න උවමනාවක් නැහැ. ඊට වඩා හරි සුවදායී ගතියක් පහසුවක්. එයා මේ අපි ඇසුරේ නැත්නම් මේ කය ඇසුරේ ලබන බවක් තියෙනවා. ඒක පස්සේ හැදෙනවා. එහෙනම් දැම්ම එච්චර බය වෙන්න දෙයක් නැහැ. තමන් තේරුම් ගත්තා නම් සද්දයක් ඇහුණ ගමත් ඔන්න හිත දුවනවා. මං කැමති සද්දෙට දුවන්නේ නැතුව ඉන්න.
හැබැයි මගේ හිත මං කියන දේ අහන්නේ නැහැ. අපි ඔය දේ තේරුම් ගන්න එකත් ලොකු දෙයක්. මොකද අපි හිතන් ඉන්නවා මේ හිත මං කියන දේ අහනවා මේක මගේ හිත. කොහොමද අපි හිතන් ඉන්නේ? බැලුවාම මේ එක බිඳුවක් අපි කියන දේ අහන්නේ නැහැ. හිතන්නේ ඉතින් ඔහොම අපි ලොකු වෙලා මරණයටපත් වුණොත් අපවත් වුණොත් එහෙම අකීකරු හිතක් සහිතව නේද? එහෙම මොහොතකදී අපි අපවත් වුණොත් කොහෙද යන්නේ? මොකද හිතන්නේ? අවීචිතව යන්න එන්නේ. ඔව්. මේ බොහොම අකීකරු හිතකින් අපිට කිසි පාලනයක් නැති හිතකින් අපේ අවසන් හුස්ම හෙලද්දී හිතන්න අපේ හිත මොකක් අල්ලයිද අන්තිමට නේද? හරි අවිනිශ්චිත බවක් තියෙන. හරිම අකරතැබ්බයකට තමයි මුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ අපේ හයිය තියෙන කාලෙදී තරුණ කාලෙදී මේක හදන්න උත්සාහන්ත වෙන්න ඕනේ. ඒක තමයි දැන් මේ පුංචි සාංශලා පොඩ්ඩක් උත්සාහන්ත වෙන්නේ. මේක කරන්න බැරි නැහැ. හැබැයි හරි අමාරුයි. ලේසි නැහැ. මොකද අපිට අපේ ශාන්තිය පිණිස අපේ යහපත පිණිස හේතු වෙන දෙයක් කරගන්න හරි අමාරුයි. හැබැයි අපේ අහිත පිණිස අයහපත පිණිස අපේ විනාශය පිණිස හේතු වෙන දෙයක් කරගන්න හරිම ලේසියි. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා අපි මේ කරන්න හදන දේ පොඩ්ඩක් අමාරුයි. හැබැයි මේකම තමයි කරන්න තියෙන්නේ. මේකම තමයි අපිට යහපත සලසන්නේ. අපිට ශාන්තිය සලසන්නේ මේ බඳු දෙයක්. ඒ නිසා අමාරු බව ඇත්ත කරගෙන යන්න. හරි. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. මා සක්මන් භාවනාව කළේ ලනුපැදුරේය. මා ලනුපැදුරේ සක්මන් කරන විට වම දකුණ කියමින් පියවර 12ක් ගමන් කළේය. ඉන්පසු මගේ සිත සතුන් කෑ ගහන ශබ්දයකට යොමු විය. නැවතත් මා හිතාගත්තා පියවර 13ක් යනවා කියලා. පියවර 13ක් වම දකුණ කියමින් මා නැවතත් ගියේය. මගේ කකුල් දෙකට දැනුනේ ගොරෝසු ගතියක් සහ ඇනෙන ගතියකි. හොඳයි. අපිට පාදයේ දැනෙන දේට අවධානය ගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. හිතන්න දැන් අපි ඇවිදිනකොට මේ ඇවිදිනවා කියන අරමුණ ඒ තරම් විචිත්‍ර අරමුණක් නෙමෙයි. මේක අපිට කාටත් හුරු පුරුදු අරමුණක්, බොහොම සරල අරමුණක්, උදාසීන අරමුණක්. හැබැයි මේ බඳු අරමුණක් අපේ හිතට නංවන්න නම්, අපේ හිතට මේ බඳු අරමුණක් දෙන්න නම් ලොකු වීරයක් අවශ්‍ය වෙනවා. අපේ හිත යන්නේම ඒ වෙනුවට වෙන වෙන දේවල් වලට. ඇහෙන් පේන අපි තුමු ලස්සන සද්ද නැත්තම් බොහොම මේ පියකරු දර්ශන ඔස්සේ හිත කඩාගෙන යනවා. බොහොම දැන් මේ කියලා තියෙන්නේ සද්ද ඔස්සේ සතුෙක් කෑ ගහපු ගමන් ඔන්න හිත දුවගෙන යනවා. හැබැයි ඔය ඔක්කොම තියෙද්දි අපිට පුළුවන්කම ලැබෙනවා නම් යම් වෙලාවකදී මේ බුදුහාඳුරුව පෙන්ලා තියෙන මේ සරල අත්දැකීමට ගන්න, ස්පර්ශයට හිත ගන්න, පාදයේ ස්පර්ශයට හිත ගන්න. ඒකේ ලොකු ජයග්‍රහණයක් තියෙනවා. ඒකේ ඉතින් ඔයගොල්ලන්ට එකපාරට කිව්වට තේරෙන්නේ නැහැ. කියන්නේ අපි මේ ලොකු සටනක් එක අතකින් කරන්නේ. අනිත් දේවල් කියන්නේ අපේ ඇහැ ග්‍රහණය කරගන්න අනිත් එළිය අරමුණු බලන් ඉන්නවා වගේ. නැත්නම් අපේ කන ග්‍රහණය කරගන්න එළිය අරමුණු ඔන්න අපිට ආරාධනා කරනවා. නාසය, දිව, කරය, හිත ආකර්ෂණය කරගන්න විවිධාකාර දේවල් තියෙනවා. හැබැයි ඒ එකකටවත් අපි මුලා වෙන්නේ නැතුව, ඒකකටවත් අහු වෙන්නේ නැතුව, වහල් වෙන්නේ නැතුව අපිට පුළුවන්කම ලැබුණොත් නැහැ ඒව නෙමෙයි මම ප්‍රධානත්වය දෙන්න මෙන්න මේ දෙයට කියලා අපි තෝරගන්න එක එතන තමයි ඉතින් අපේ තියෙන දක්ෂතාවය. ඒක තමයි අපේ තියෙන පෞරුෂය. හොඳයි. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. මම සක්මන් භාවනාව කළේ ලනුපැදුරේය. එහිදී මම වම දකුණ කියමින් සක්මන් කරන අවස්ථාවේදී මගේ පාදයේ දැනුනේ කටු ඇනීමක් හා ගොරෝසු ගතියක්ය. එහෙම සක්මන් කරගෙන අඩි 17ක් ගමන් කරාය. එහිදී මගේ සිත පරිසරයේ ශබ්දවලට යොමු විය. මම ආයිමත් වම දකුණ කියමින් සක්මන් කළේය. එතකොට මට ආයි දැනුනේ ගොරෝසු ගතියක් හා කටු වෙන්න ගතියක්ය. එහෙම මම ආයිමත් අඩි 24ක් පමණ දුර යෑමට මට හැකි විය. හොඳයි. එහෙම තමයි. අර මුලදී පොඩ්ඩක් අමාරුව වැටෙනවා, ආයි ගොඩ එනවා, ආයි ඔන්න ටිකක් උත්සාහ කරනවා, ආයිත් වැටෙනවා, ආයි ඔන්න පොඩ්ඩක් අල්ලගෙන යනවා. ඉතින් එහෙම දෙයක් තමයි මෙතන පොඩ්ඩක් උත්සාහය කළා තිනවා. ඒකේ යම් සාර්ථකත්වයකුත් ලැබලා තිනවා. දිගට කරගෙන යන්න. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව කරන විට මගේ අවධානය පරිසරයේට විවිධ ශබ්දවලට යොමු විය. මම පර්යංක භාවනාව කරන අවස්ථාවේදී මගේ ශරීරයේ බර දැනුනේය. මට මෙහෙම සිතුනි මා සිටගෙන නොවේ මා ඉඳගෙන ඉන්න බවය. පරිසරයේ ශබ්දවලට හිත යොමු වුණත් නැවතත් මා පර්යංක භාවනාවට සිත යොමු කරගෙන විනාඩි 5ක කාලයක් පමණ ගෙවි යනවාක් මෙන් මම පර්යංක භාවනාව කළේය.
ඉන් අනතුරුව ආයිමත් මගේ සිත වෙනත් දිශාවකට යොමු විය. නැවතත් මම මගේ සිත පර්යංක භාවනාවට යොමු කරගත්තේය. ඔව් හුඟක් එක සමාන දේවල් තමයි ඉතින් හුඟක් දෙනකක් දැකලා තියෙන්නේ. කියන්නේ අපි අවධානය ගන්න හදනවා ඔන්න හිත වෙන අරමුණට යනවා. ඒක ඊට පස්සේ දැනගන්නවා. දැනගත්තට පස්සේ ආයෙත් එනවා. දැන් වෙන අරමුණක ගිය බව දැනගත්තාම අපිට ඕනනම් එතනත් කරදරයක් නැතුව ඉන්න පුළුවන් නම් ඒකේ පොඩි සෙල්ලක්කාර ගතියකුත් තියෙනවා. ඒ නිසා එක පාටම අපේ හිතේ කනස්සල්ලක් ඇති කරගන්නම අත්‍යවශ්‍ය නැහැ. මේක මම ගියාය, අයි අතනනේ ඉන්න ඕනේ එහෙම කියලා. අපිට ඒ කනස්සල්ලක් ඇති කරගන්නේ නැතිව ආයෙත් හිමීට හිත ගන්න පුළුවන් නම් එතකොට අන්න අපි අතින් දාන කෙලෙස් අඩුයි. නැත්නම් අපි අතින් දාන නීවරණ අපේ හිතේ ඇති වෙන වික්ෂිප්ත භාවයන් නැත්නම් අපිට කරන චෝදනා අඩුයි. ඒ වෙනුවට අපි තේරුම් ගත්තා අපි ඉන්න ඕනේ මෙතන හිත හැබැයි අන්න අතෙන්ට ගිහිල්ලා. එතනදී ඔන්න දැනගත්තා. මෙතනට දැන් ඔන්න ගිහිල්ලා තියෙන්නේ කියලා තේරුම් ගත්තා. තේරුම් ගත්තට පස්සේ කිසි කලබලයක් නැතුව Tamanට Taman චෝදනා කරන්නේ නැතුව පසුතැවෙන්නේ නැතුව නාය හිමීට ගත්තා. ඉතින් එතකොට අර මෙතෙන්ට ගියා කියලා ලොකු හානියක් වෙලා නැහැ අපේ හිතට. මේවා තියෙන පොඩි සියුම් පැති තියෙනවා. කෙනෙකුට පුළුවන් මෙතෙන්ට යනවා ගියාට පස්සේ ඔන්න දැනගන්නවා දැනගත්තට පස්සේ ඔන්න Tamanට චෝදනා කරනවා පසුතැවෙනවා අයියෝ කියා ගන්නවා. ඊට පස්සේ ආයි මෙතෙන්ට එන්නේ. එතකොට අන්න අනවශ්‍ය විදිහට හිත පොඩ්ඩක් අවුස්සලා. තමුන් අතිනුත් අවුස්සලා. එහෙම ඕනේ නැහැ. හිත ගියා පොඩ්ඩක් එයා හිටියා මුලා වෙලා ඔන්න දැනගත්තා. දැනගත්තට පස්සේ ඔන්න තේරුම් ගත්තා මෙතන නෙමෙයි ඉන්න ඕනේ අතනයි ඉන්න ඕනේ. කියලා හිමීට අරගත්තා. එතකොට අන්න අපි මේ ඒ අරගත්ත ගමන හරි විචිත්‍රයි. එන ගමන හරි විචිත්‍රයි. එන ගමනේ තියෙන හරි සුන්දරත්වයක්. අර ගිය එක ගැන අපි පසුතැවෙන්නේ නැහැ. මං ගාවට ආයි ආවනේ. දැන් ඉතින් ආයි වැඩේ ගත්තා. හොඳයි. අවසරයි ලොකු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මම අද උදෑසන දෙවතාවක් සක්මන් භාවනාවේ යෙදුණෙමි. සක්මන් භාවනාව සිදු කරනු ලැබී පියවර මනිමිනි. මම මේ අවිරින් පියවර 20ක් විතර සිත ඒ අරමුණේම තබාගෙන සක්මනේ යෙදෙන විට අරමුණ වෙනස් විය. අරමුණ වෙනස් වූ බව දැනගත්තේ පියවර මැනීමේදී සංඛ්‍යාව අමතක වූ විටය. නැවතත් සංඛ්‍යාව මතක් වූ විට සක්මන්ට සිත යොදාගනිමින් සක්මනේ යෙදෙමි. මේ ආකාරයෙන් අවස්ථා 10ක් විතර සක්මනේ සිදුවිය. හොඳයි. ඒ කියන්නේ එක විදිහේ ක්‍රම තියෙනවා. හැබැයි ඉතින් පස්සේ ඔය කියන්නේ ගණන් කරන ක්‍රමේ මුලදී වරදක් නැහැ. ඒකේ පොඩි හිතට වැඩක් පැවරෙනවා. ඉතින් ගණන්කාරයින්ට හොඳයි. හැබැයි ඉතින් ගණන් අමාරු අයට චුට්ටක් ඕක අමාරුයි. ඒ වගේමයි පස්සේ හැබැයි මේ ඔය ක්‍රමේ කියන්නේ ගණන් කිරීම නෙමෙයි මෙතෙන්ද වැදගත් වෙන්නේ. පස්සේ ගණන් කිරීම නවත්තලා සංසුම් මනසකින් මේක කරන්න පුළුවන්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි ඒකයි ඔය වම දකුණ වගේ සරල දෙයක් හඳුන්ලා දෙන්නේ. හැබැයි ඒක සමහරවිට සරල වැඩි. ඉතින් ඒ හින්දා හිත බිඳවනවා. දැන් ඔයගොල්ලෝ මෙතෙන්දි කරලා තියෙන ඔන්න ගණන් කරගෙන යනවා. දිගට 1 2 3 4 5 6 ඉතින් 50ක් 60ක් 70ක් ඔන්න ගණන් කරගෙන යනවා. ඉතින් එතකොට හැබැයි හිත මේ ඉන්න ඕනේ නැත්නම් මේ ක්‍රමයකට වඩා වෙනත් ඒ කියන්නේ හිතේ එක පැති මේ භවනාව හරහා දියුණු වෙනවා. දැන් අපි මෙතෙන්දි ටිකක් හිතේ වෙනත් පැත්තකට අනුගත වීමක් වෙන පැත්තට හැරීමක් සිද්ධ වෙනවා. මේ ගණන් කිරීමේ ක්‍රමයේ පාවිච්චි කිරීම හරහා. ඒ නිසා 70ක් 80ක් එහෙම යනවා වෙනකොට ඕනනම් 10 විතර වෙනකන් විතරක් ගන්න. 1 2 3 4 5 6 7 8 9 10. ආයෙත් ඔන්න 1 2 3 4 5 6 7 8 9 10. කියන්නේ අපේ හිතේ කිසි බරක් නැතුව මේ වැඩේ කෙරෙන්න ඕනේ. හිතට නැත්තම් මේ පහුගිය ගාන මොකද්ද ඉස්සෙල්ලා තිබුණේ 29යි දැන් 30යි ඊට පස්සේ 31යි. දැන් මේ ගණන් පාඩමක් බවට පත් වෙනවා සක්මන. ඒක නෙමෙයි බලාපොරොත්තුව. ඒ නිසා මෙතෙන්දී හිතට බරක් නොවෙන්න, හිත සැහැල්ලු වෙන්න, හිතේ ආතතියක් ගොඩ නැගෙන්නේ නැති වෙන්න මේ කරනවා නම් එතෙන් එච්චරට සාර්ථකයි. හොඳයි. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ මම සක්මන් කළේ සිමෙන්ති පොළවේය. එහිදී සීතල ගතියක් දැනිනි. මට පියවර 10ක් පමණ යන විට මගේ සිත වෙනස් ශබ්දයකට යොමු විය. ඉන්පසු නැවතත් මගේ සිත මා සක්මන් කරන තැනට යොමු කරගත්තේය. ඔව්. මෙතෙන් කමන්න අපි ඊළඟට යන්න. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ මම සක්මන් කළේ උඩුමහලේය. මා උඩමළුවට ගොස් දෑත් දෙක ඉදිරියට තබාගෙන සක්මන් කළේය. සිතත් සක්මන දෙසට යොමු කළේය. මා පියවර 13ක් පමණ සක්මන් කළේය. සක්මන් කරන විට මගේ පාද දෙකට මගේ ශරීරයේ බර දැනුනි. මා විනාඩි 15ක් පමණ සක්මන් කරන විට මගේ සිත ශබ්දවලට යොමු විය. අනතුරුව මාගේ පෙර දැනුණු පාදවලට දැනෙන බර පෙරසේ පාදවලට දැනුණු බර නොදැනුනි. ආපසු මම හිත හදා
ගත්තාය. ඉන්පසුව ආයෙත් මගේ පාද දෙකට බර දැනෙන්නට විය. හරි. එතෙන්දී අර මේ පොඩි කරුණයක් කියුණා. දැන් පාදයේ එක බර දැන් පාදයේ බර මාරු වෙනවා කියන එක හරි ලස්සන සංසිද්ධියක්. දැන් හිතන්න ටිකක් මහත කෙනෙක් වුණත් බර කෙනෙක් වුණත් එයාගේ පාදයේ කියන්නේ පාද දෙකේ තියෙන එක්තරා අන්දමක රටාවක්. ඉතින් ඒ රටාව තමයි අපි මේ මෙතන පෙන්눔 කරලා තියෙන්නේ මේ දකින්න නැති නේද? මෙතන තියෙන මේ ඒකාරෝ කියලා පොඩි පෝස්ටරයක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ හරි චක්‍රයක් මෙතන තියෙනවා. මේකේ හරි එකාතකින් විද්‍යාත්මක ගතියක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඇවිදිනකොට මේ පාදයේ බර සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ පාද දෙක මෙහෙම කැරකෙනකොට එකකට තමයි හොඳට හිටින්නේ. මෙහෙම කැරකෙනවා පාද දෙකත් නිකන් ඔහම චලනය වෙනවා. චලනය වෙනකොට එක පාදයක් ඔස්සේ හරියටම මේකේ බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ආයි ඊළඟ පාදේ එතෙන්ට එනවා. එතකොට අන්න ඒක ඔස්සේ බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඉතින් මේක අපිට අල්ලන්න පුළුවන්. ඒ නිසා ඕගලන්ට පොඩ්ඩක් දැන් මේ ලියපු කෙනාට පොඩ්ඩි හඳුනා ගැනීමක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. තව ටිකක් උත්සාහ කරලා බලන්න. අපි බලන්නම් හෙට දිහාට ඕනනම් අද වෙලාව තිබුණොත් අපි මේ වීඩියෝ එකත් පෙන්වන්නම්. ඒකේ හරි ලස්සනට කලත්තරෝදිකුත් ඇඳලා පෙන්눔 කරනවා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. අපි පෙන්වන්නම් ඒකත්. මේ පොඩ්ඩක් ඔයාලට තේරලා තියෙනවා. දිගට කරගෙන යන්න. අවසරයි ලොකු ස්වාමින් වහන්සේ. මා සක්මන් කළේ වැලිමලුවේය. මා සක්මන් කරද්දී මගේ දෙපතුලට සිනිඳු බවක් හා සීතල බවක් දැනුනි. මා පියවර 10ක් පමණ සක්මන් කරද්දී මගේ සිත එක එක ශබ්ද කරා ගියේය. මගේ සිත එක්තන් කර ගැනීමට අපහසු වුනි. ඉන්පසු මා පියවර 25ක් පමණ යන විට මාගේ සිත දෙපතුල් වලට ආවේය. මට එය දැනුනේ මගේ දෙපතුල නැවතත් සිනිඳු බවක් සහ සීතල බවක් දැනුන නිසාය. පර්යංක භාවනාව. මා පර්යංක භාවනාව කරද්දී විනාඩි 5කින් පමණ මගේ සිත වෙනත් අරමුණු වලට ගියේය. මා සිත එක්තැන් කර ගැනීමට අපහසු වුනි. ඉන්පසු විනාඩි 15කින් පමණ මගේ සිත එක්තැන් කර ගැනීමට මාහට හැකි වුනි. එය දැනගත්තේ මගේ කකුල් රිදෙන්නට ගත් විටය. හොඳයි. වඩා හොඳයි. එහෙනම් අපිට ඒ කියන්නේ අපි ඔතන අර බලන දෘෂ්ටි කෝණය හරි වැදගත්. දැන් මේ ලියලා තියෙන අපේ ස්වාමින් වහන්සේ අපි හිතමු දැන් පාදේ රිදුම් කැක්කුමක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි රිදුම් කැක්කුම තියෙන බව දැන් දන්නවා. මේ මොහොතේ දන්නවා. ඉතින් ඒක තේරුම් ගන්නවා මේ රිදුම් කැක්කුම තියෙන්නේ මගේ හිත ඒක නැත්තම් මට දැනෙන්නේ ඒක අතකින් මට සිහිය පිහිටපෙ නිසා. එහෙම නැත්තම් ඔන්න අපි මෙහි රිදුම් කැක්කුම තියෙද්දි මම වෙන ලෝකෙක ඉන්නේ. ඒතර සිහියෙන් නෙමෙයි ඉන්නේ අපි. සතියෙන් නෙමෙයි අපි ඒ ලාවදී ඉන්නේ. අපි සතියෙන් නම් ඉන්නේ මේ රිදුම් කැක්කුම් තියෙනවා නම් ඒ රිදුම් කැක්කුමත් තියෙන බව අපිට හොඳට තේරෙනවා. අපි මෙතෙන්ට අවධානය ගත්තාම නැත්නම් අවධානය මෙතෙන්ට ආවහම හොඳට මේ අවස්ථාවේ ඔන්න කොහෙදෝ රිදුම් කැක්කුමක් තියෙනවා. අතන රිදෙනවා මෙතන රිදෙනවා. එහෙනම් පොඩ්ඩක් ඒක අපි ගන්නවා අපේ වාසියට. සිහිය පිහිටවන්න ඒක උපයෝගී කරගන්නවා. ඉතින් අපිට අපේ ඉන්න ස්වාමීන් වහන්සේලා මේ ඔයගලන්ගේ ඉන්නවනේ. පොඩ්ඩක් බෙහෙත් කරන ස්වාමීන් වහන්සේලා. ඉතින් ඕගොල්ලන්ගේ තියෙන රිදුම් කැක්කුම් කොහේ හරි තියෙනවා නම් කොන්දේ අමාරුවක් අර මෙහෙ. ඕක පාවිච්චි කරන්න පුළුවන් සතිය පිහිටවන අරමුණක් විදිහට. දැන් කොයි හරි වෙලාවකදී අපිට ඒ අරමුණ ඉස්මතු වෙලා එනවා නම් තේරුම් ගන්න තියෙනවා මේ වෙලාවේ හොඳට සතිය තියෙනවා. සිහිය තියෙනවා. වෙන තැන්වල හිත ගිහිල්ලා නැහැ. හිත මුලා වෙලා නැහැ. අර අපි කිව්වා වගේ නන්නත්තර වෙලා නැහැ. මේ වෙලාවේදී මේ දැනෙන වේදනාව අපි අපේ වාසියට ගන්න පුළුවන්. ඒ නිසා ඒ බඳු හැකියාවක් මේ වார்த்தාවේ පෙන්눔 කරනවා. ඒ කියන්නේ සිහිය පිහිටි බව දැනගෙන තියෙනවා කයේ තියෙන ඍදුමකට කැක්කුමකට ආපු බව තේරීම නිසා. හොඳයි. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව කරන විට මා පර්යංක භාවනාව කරන්නට යෙදුනේ ලනුපැදුරේය. ඒ ලනුපැදුරේ පර්යංක භාවනාව කරන විට මගේ මුළු ඇඟෙහිම තිබෙන බර කකුල් දෙකට හා පිටුපසට දැනුනි. ටික වේලාවක් යන විට එය වේදනාවක් විය. නමුත් වේදනාව ඉවසාගෙන එය වෙතටම සිත යොමු විය. එය යොමු වූ බව දැනගත්තේ වෙනත් අරමුණකට සිත ගිය පසුය. නැවතත් මගේ සිත ඒ වේදනාවටම යොමු කරගත්තේය. හොඳයි. කට්ටියට අල්ලලා තියෙනවා. කරගෙන යන්න. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ මා සක්මන් කළේ වැලිමලුවේය. මා වැලිමලුවට ගොස් මගේ සිත සක්මන් දෙසටද මාගේ දෑත් දෙක ඉදිරියට තබාගෙන සිටියේය. මා විනාඩි 2ක පමණ කාලයක් සිත එක්තැන් කරගනිමින් සක්මන් කළේය.
මට පියවර 12ක් පමණ සක්මන් කිරීමට හැකි විය. ඉන් අනතුරුව රිලව් කෑගදන ශබ්දය ඇසුනි. මගේ සිත ඒ වෙත ඇදී ගියේය. මම එය අතහැර සිත ආපසු ගත්තේය. මගේ පාද දෙකට තබන විට මට දැනුනේ රළු ගතියක් හා සිනිඳු ගතියකි. මම විනාඩි 30ක් සක්මන් කළේය. හොඳයි. දැන් ඔතෙන්දෙත් ඕනනම් අපිට සලකන්න පුළුවන් දැන් විවිධ අරමුණු තියෙනවා. දැන් අපි ඔතන වර්ග කරනවා මේ ඉරලව කෑ ගහන එක හොඳ නෑ. පාදයේ ස්පර්ශය හොඳයි. කියලා පොඩ්ඩක් උතන වර්ග කිරීමක් තියෙනවා. ඒක මුලදී ඉතින් එහෙම අවශ්‍යත් වෙනවා. අපිට යම් අවස්ථාවකදී සමහිත පවත්වන්න පුළුවන් නම් මිරිලව් කෑ ගහනවා කියන එකත් සද්දයක්. පාදයේ දැනෙනවා කියන එකත් සද්දයක්. අන්න එතකොට අපේ හිතේ යම් උපේක්ෂාවක් ඇති වෙනවා. ඔයගොල්ලෝ මේ තියෙන දේවල් වලින් පොඩ අලුත් දේවල් ටික ඉගෙන ගන්න. දැන් මුලදී අපි හිතනවා අනිවාර්යයෙන්ම මේකේ ඉන්න ඕනේ මේකමයි කරන්න ඕනේ. එහෙම තමයි. මේ පස්සේ පොඩ්ඩක් හිතේ යම් කිසි නිකන් එනවා මේ කොහොකටත් ඔරොත්තු දෙන ගතියක්. රිලව් කෑ ගහනවා මට ඒ සද්දෙත් ඇහෙනවා. ඕනනම් මට එතෙන්ට යන්නත් පුළුවන්. නැත්නම් අවධානය යොමු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දැනෙන දෙයට ඉන්නත් පුළුවන්. එතකොට අපේ අතේ තියෙන නිකන් ඒ පැත්තට වාහනේ හරවනවද නැත්නම් මේ පැත්තට වාහනේ හරවනවද? පොඩ අපේ හිත එකඟ වෙන්න ඔන්න වගේ හිත අපි නතු කර ගැනීමක් අපේ අනසක අනුව තබා ගැනීමක් පොඩ අපිට පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි දැන් මේ සමහර වාර්තාවල පෙන්වුම් කරන්නේ. ඉතින් ඒකට පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් අපිට පොඩ්ඩක් දැන් ඔන්න අපේ හිත කියන දේ අහනවා. ඕනේ නම් මේ අරමුණට යන්න පුළුවන්. හැබැයි මට ඕනේ නැත්තම් නොගෙහින් ඉන්නත් පුළුවන්. හොඳයි. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව අද උදෑසන සිදු කළ සක්මන් භාවනාවේදී පටන් ගැනීමේ සිට පියවර 30ක් පමණ ගිය පසු මගේ සිත පිට ගියේය. නැවත අදිෂ්ඨානශීලීව සිත එක්තෙන් කර සක්මන් කිරීමට පටන් ගත් විට ටික දුරක් යන විට තේිනි මගේ සිත භාවනාව කරා පැමිණි ඇති බව. පර්යංක භාවනාව මාහට වෙනදා මෙන් අද දින එය සිදු කිරීමට අපහසු නොවිය. මා ටික වේලාවක් හුස්ම දිහා බලන් සිටි අතර එය නාස්පුඩු දෙක අතරින් ඇතුළට ඇදී එන බව දැනුනි. ඒ වගේම ඊයේ මෙන් නිින්ද නොගියේය. හොඳයි. දැන් ඒ කියන්නේ කට්ටියට නිින්ද යන එක ටිකක් අඩු වෙලා තේනවා. දැන් නිදිද ඉන්නේ? කවුද දැන් නිදාගෙන ඉන්නේ? හරි. සිහියෙන් ඉන්න ඕනේ ආ. හරි. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව වැලිමලුවට ගොස් සක්මන ආරම්භ කරා වම් පාදය තබන විට එක වශයෙන්ොත් දකුණු පාදය තබන විට දෙක වශයෙන්ොත් ගණන් කරමින් සක්මන් කරා. වම ඔසවන විට බරගතියක් දකුණු පාදයට දැනුණා. දකුණු පාදය ඔසවන විට වම් පාදයට බරගතියක් දැනුණා. ඒ ආකාරයෙන් පියවර 13ක් සතියෙන් ගමන් කරා. පසුව සිත පිට ගියා. පිට ගිය බව දැනගෙන නැවතත් සක්මනට ගෙන ආවා. එවිට වම් පාදයට බරක් දැනුණා. දකුණු පාදයට බරක් දැනුණා. පර්යංක භාවනාව මම ඉඳගෙන පර්යංකය ආරම්භ කරා. මම හුස්ම හෙළන විට එක වශයෙන්ුත් හුස්ම ගන්න විට දෙක වශයෙන්ුත් මෙනෙහි කරමින් සක්මන් කරන්නට යෙදුණා. පර්යංක භාවනාව කරන්නට යෙදුණා. හුස්ම වාර දෙකක් පමණ ගන්නට හැකි වුණා. ඉන්පසු සිත පිට ගියා. විනාඩි 5ක් පමණ තද ඔළුව රිදිල්ලක් ගත්තා. නැවත මට ටික වේලාවක් නිින්ද ගියා. නැවතත් විනාඩි දෙකක් විතර හුස්ම ගැනීමට මට හැකි වුණා. හොඳයි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? ඔළුව කැක්කමක් ගහනවා එහෙම ලියලා තියෙන්නේ. විනාඩි 5ක් විතර ඔළුව කැක්කම හැදුණායි කියලා තියෙනවා. එන්න බලන්න. කාගේද වார்த்தාව? දැන් අර ඔළුව කැක්කම නැති හින්දා දැන් සිහිය නැහැ කියන්නේ. හරි. හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. හොඳේ. තමන්ගේ වார்த்தාව කියවනවද කියලා අවධානයෙන් ඉන්න ඕනේ. මම තනින් ගන්නවා ඉස්සරහට. හරි. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ මා සක්මන් කළේ ලනුපැදුරේය. එහිදී මට එහි තිබූ ගොරෝසු බවත් උණුසුම් බවත් දැනුනි. එම උණුසුමත් ගොරෝසු බවත් සමග මම පියවර 15ක් පමණ ගියේය. ඉන්පසු මගේ සිත පිට ගියාය. නැවතත් මගේ සිත මා සක්මනට ගත්තාය. ඒ බව මට තේරුණේ ලනුපැදුරේ තිබෙන ගොරෝසු බව හා උණුසුම් බව නිසාය. පර්යංක භාවනාව මා පර්යංක භාවනාව කරන විට මට දනහිස් අමාරුවක් ආවේය. මා එය මෙනෙහි කරමින් හුස්ම රැලි 10ක් මෙනෙහි කළේය. ඉන්පසු මගේ හිත පිට ගියාය. නැවත
මගේ සිත මා පර්යංක භාවනාවට ගත්තා. ඒ බව මට තේරුණේ මාහට නැවතත් ධනේස් අමාරුව දැනුනේය. වයස ගෑත් ඉන්න බැලුවමනේ. ධනේස් අමාරුව දැම්ම කාගේද? කාටද ධනේස් අමාරුවක් තියෙන්නේ? ඈ? කයික? එන්න බලන්න පොඩ්ඩක් ඉස්සරහට. අපි මම්ම කතා කරනකොට හරිත් නැහැනේ. නෑ අත කම නැති නෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් මේ ධනේ සමාරුව කොහොමද අපි භාවනාවට ප්‍රයෝජනෙයි පැත්තට හරවගන්නේ? දැන් කීප දෙනෙක් ලියලත් තියුණා. හිතන්න දැන් ඔන්න වැඩේ කරගෙන යනවා ධනේ සමාරුවක් තියෙනවා. දැන් ආයස්මුතුන්ට තේරෙන්නේ මේක වදයක් විදිහට නැත්තම් මේක මොකද්ද හිතෙන්නේ? වදයක් විදිහට. වදයක් විදිහට හිතෙන්නේ. අන්න ඒකනේ වැඩේ. දැන් ඕක අපි බලන්න ඕනේ කොහොමද මේ ධනේ සමාරුව මගේ ප්‍රයෝජනෙට ගන්නෙ. දැන් මේක ලියලා තියෙන වාර්තා ලියලා තියෙන්නේ වැඩේ කරගෙන ගියා ධනේ සමාරුවක් ආවා ඊට පස්සේ කරගන්න බෑ. එහෙමනේ නේද? අපි බලන්න ඕනේ මෙහෙම. හිතන්න දැන් මේක ධනේ සමාරුව තියෙන බව දැන ගැනීම හොඳයිද? එහෙම නැත්නම් ධනේ සමාරුවක් තියෙද්දිත් මම හිත වෙන කොහේදෝ ගිහිල්ලා මොනා හරි සිහින බවම ඉන්න එක හොඳයිද? කොහොමද හිතන්නේ? ධනේ සමාරුව තියෙන බව දැනගැනීම හොඳයි. තියෙන බව දැනගන්න එක හොඳයි. ඉතින් ඒක නෙවෙයි දැන් කිව්වේ. ඉතින්ලා වදයක් කියලානේ කිව්වේ නේ. ඉතින් අන්න හින්දා අපි ඔක දාගන්න ඕනේ අනිත් පැත්තට. දැන් කොහොමද මේ ධනේ සමාරුවක් තමයි වේදනාවක් තමයි. හැබැයි මම මේ වේදනාව දාගන්නවා මගේ වාසියට. තේරෙනවද මං කියන එක? ධනේ සමාරුවක් තමයි ඒක වේදනාවක් තමයි පොඩ්ඩක් උහුලන්න අමාරුයි. හැබැයි මේ වේදනාව නිසා මගේ හිත දැන් වෙන ලෝකයක ගිහිල්ලා නැහැනේ නේද? මගේ හිත මුලා වෙලා නැහැ. හිතන්න දැන් සාමාන්‍යයෙන් අපේ හිත මොනා හරි කල්පනා කර ඉස්කෝලේ වෙච්ච දෙයක්, පිරිවෙනේ වෙච්ච දෙයක්, වටපිට වෙච්ච දෙයක්, රටේ ලෝකේ වෙච්ච දෙයක් කල්පනා කර ඉන්නවා. එතන තනිකර මුලාවක් නේ තියෙන්නේ. ඉතින් ඊට වඩා ධනේ සමාරුව හොඳයි. නේද? ඉතින් අන්න එහෙම අපි පොඩ්ඩක් මේක හරව ගන්නවා. මේ රිදුම් කැක්කුම් තමයි ධනේ සමාරුව තමයි. විවිධාකාර වේදනා තමයි. හැබැයි මේ වේදනාව මට දැනෙනවා කියලා කියන්නේ හිත මාගාව දැන් ඉන්නේ. හිත ඉන්නේ මගේ කයත් එක්ක. තේරුණාද කියන එක? ඉතින් එතකොට අන්න හිත මේක එක ගැටෙනව වෙනුවට ඉතින් අපිට බැලුවා යඩේ මේ ධනේ සමාරුව දැනෙනවානේ. ඒ කියන්නේ මට දැන් සිහිය තියෙනවානේ. නේද? මට දැන් සතිය පිහිටලා. මගේ හිත වෙන කොහෙවත් ගිහිලා නැහැ. අර අපි කිව්වේ නන්නත්තර වෙලා නැහැ හිත. මේ ධනේ සමාරුව දැනෙනවා. ඒ හින්දා මම මේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා. කියලා හින්දා අපි පොඩ්ඩක් නිකන් මේකේ අර දක්ෂ වෙන්න ඕනේ. මේ එන බාධා අපේ පැත්තට දාගන්න. මේ බාධාව හරහා අපි කොහොමද වාසියක් ගන්න. නැත්තම් හැමතිස්සෙම අපි බලන්නේ ධනේ සමාරුව આવොත් නම් ගන්න දෙයක් නැහැ. එහෙමනේ අපි වාඩි වෙන්නේ නේද? එහෙම නැතුව ධනේ සමාරුව ආපු දෙන් අපි ඒකත් මන් දාගන්නවා මගේ පැත්තටම. කියලා අන්නේ විදිහට දාගන්නයි තියෙන්නේ. ඊළඟ දවසේදී එහෙම කරන්න. හොඳයි හොඳයි. අවතරයි ලොකු ස්වාමීන් වහන්සේ අද උදේ කාලයේ මා විසින් සක්මන් භාවනාව සිදු කරන ලදී. මම එක දෙක කියා මෙනෙහි කරමින් භාවනාව සිදු කරන ලදී. මා සක්මන් කළේ ටයිල් පොළවේය. මගේ කකුල පොළවේ ඇලෙන ගතියක් සහ කකුලට සීතල ගතියක් දැනුනි. මාහට පියවර 23ක් දුරක් සිත එකතැන තබාගෙන සක්මන් කිරීමට හැකිවිය. ඉන්පසු මාහට යම් ශබ්ද කීපයක් ඇසීම නිසා සිත පිට ගියේය. නමුත් මම යලිත් සිත භාවනාවට යොමු කරගත්තේය. පර්යංක භාවනාව. ස්වාමින් වහන්සේ මාහට පර්යංක භාවනාව කිරීම ටිකක් අපහසුය. මා සිත කහේ රඳවාගෙන හුස්ම පිටවීමේදී හා ඇතුල්වීමේදී 1 2 යනුවෙන් මෙනෙහි කළහ. පර්යංකයේදී මගේ ඇඟේ බර පිටුපස පහළ කොටසට හොඳින් දැනින. තවද මගේ දණහිස් දෙකද කොන්දද ටිකක් රිදෙන්න පටන් ගත්තේය. එවිට මා ඉරියව් වෙනස් කොට නැවතත් භාවනාවටම සිත යොමු කළහ. එහෙත් මාහට වැඩි වේලා සිටීමට නොහැකි වේ. නමුත් භාවනාව කළ කෙටි කාලයේද භාවනාව පිළිබඳ මෙනෙහි කරමින් භාවනා කළහ. හොඳයි. හුඟක් හොඳයි. ඒ කියන්නේ දැන් අපිට සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්. සක්මනේත් සෑහෙන වෙලාවක් ඉඳලා තිනවා. පියවර ගානක් අවධානය පවත්වලා තිනවා. ඊට පස්සේ එම්ම පරයන්කටත් ඇවිල්ලා තිනවා. ඉතින් පුංචි බාධා ඇවිල්ලත් තිනවා. ඒවත් හැබැයි ගානට සමනය කරගෙන ඒවා ජය ගනිමින් එහෙන් මෙහෙන් දාලා වැඩේ කරගෙන ගිහිල්ලා තිනවා. අන්න ඒ වගේ නිකන් අපි දැන් මේක කරනකොට බාධා කියන ඒවා හරහා තමයි අපි ඉගෙන ගන්නෙ. එහෙම නැත්නම් මේ බාධා වලින් තොරව ගමනක් නැහැ. අනිවාර්යෙන් හිත පිට යනවා. අනිවාර්යෙන් රිදුම් කැක්කුම් එනවා. අනිවාර්යෙන් සද්ද ඇහෙනවා. ඉතින් ඔක්කොම බාධා තමයි. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ බාධා හරහා කොහොමද මම වැඩේ කරගන්නේ. අන්න ඒවා හරහා තමයි අපි පොඩි පන්නරයක් ලබන්නේ. ඉතින් ඔයගොල්ලෝ අහලා තියෙනව නේද මංගල සූත්‍රයේ අන්තිම ගාථාව මතකද? පුට්ටස්ස කියලා එකක් තියෙන මොකද්ද පටන් ගන්නෙ?
පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අශෝකං විරජං khemං ඒතම් මංගල මුත්තම. එතකොට පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියලා කියන්නේ මොකද්ද? කියන්න බලන්න එක්කෙනෙක් කියන්න බලන්න. කවුද කැමති? මංගල සූත්‍රේ පාඩම් කරුවා නේද? තේරුම දන්නේ නැතුවද පාඩම් කරේ? දැන් එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ තියෙන විවිධාකාර දැන් අටලෝ දහමක් කියලා එකක් තියෙන්නේ. ඒක මොකද්ද? අටලෝ දහම කියන්නේ මොකද්ද? ලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක. එතකොට මෙන්න මේ අටලෝ දහමට අපිට මුහුණ දෙනකොට අපිට කාටත් ඒකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේටත් මුහුණ පාන්න සිද්ධ වුණා. රහතන් වහන්සේලාටත් මුහුණ පාන්න සිද්ධ වුණා. අපි ගැන ඉතින් කවර කතාවද? ඉතින් මේ විදිහට අටලෝ දහමට මුහුණ දෙනකොට ඒ ලෝක ධර්මයට අටලෝ දහමට මුහුණ දෙනකොට චිත්තං යස්ස න කම්පති. හිතේ කම්පනයක් නැහැලු. හිතේ තියෙනවා නොසැලෙන ගතියක්. ඒක තමයි දැන් අපි මේ ඉගෙන ගන්න. දැන් මේ අටලෝ දහමට මුහුණ දීම අපේ මේ සක්මන් භාවනාවේදී අපි ඉගෙන ගන්නවා. අපේ මේ පරයන්ක භාවනාවේදී අපි ඉගෙන ගන්නවා. ඉතින් මේ එන බාධාවන් තමයි අපිට බාඩම උගන්වන්න එන ගුරුවරයා. ඉතින් අපි එහෙනම් අපේ එන ගුරුවරු පන්නන්න යන්නේ නැතුව ඒගොල්ලොන් එක කිසිේ අමනාපයක් ඇති කරගන්න නැතුව මෙයා ඇවිල්ලා තියෙන්නේ මට පාඩමක් උගන්වන්න. මෙයා ඇවිල්ලා තියෙන්නේ මට මේ අටලෝ දහමේදී නොසැලෙන හිතක් හදාගන්න හැටි කියලා දෙන්න. කියලා එහෙනම් මම බලන්නයි තියෙන්නේ. ඒ නිසා විවිධාකාර බාධාවන් පැමිණේවි. හැබැයි මේ බාධාවන් හරහාමයි මම නොසැලෙන මනසක් හදන්න තියෙන්නේ. හොඳයි. අවසරයි ලකු ස්වාමීන් වහන්සේ මා අද උදෑසන සක්මන් කරේ ලනුවැදුරෙහිය. මට එවිට දැනුනේ මගේ දෙපතුල් දෙකට කටු වෙනවා වගේ. මට එවිට කුරුල්ලන් කෑ ගසන සද්දයක්ද ඇහුණා. එවිට මගේ සිත කුරුල්ලන් කෑ ගසන සද්දයකට යොමු වුණා. මා ආපසු මගේ සිත එක්තැන් කරගෙන සක්මන් කරන්නට යෙදුණා. පර්යංක භාවනාව මා මද වේලාවක් පර්යංකය කරන විට මට මගේ දෙපතුල් රිදෙන්න ගත්තා. මා ඉවසගෙන පර්යංක භාවනාවේ යෙදුණා. මාහට ඒ වෙලාවේ කුරුල්ලන් කෑ ගහන සද්දයක්ද ෆෑන් එක කරගෙන සද්දයක්ද මාහට ඇසුණි. මා ඒ සද්දයට මගේ හිත යමු වුණා. මා ආපහු සිත එක්තැන් කරගෙන පර්යංක භාවනාව කරන්නට යෙදුණා. ඔව් මේක පොඩ්ඩක් කියන්න බලන්න කාගේද කියලා. කුරුල්ල කෑ ගහන සද්දෙත් ඇහුණා, ෆෑන් එකේ සද්දෙත් ඇහුණා. කාගේද? අන්න මම පොඩ්ඩක් මතක් කරලා දුන්නා වார்த்தාව. කාගේද වார்த்தාව? නැද්ද? අවධානයෙන් ඉන්න ඕනේ ආ. තවන දෙන්නෙක් අවධානයෙන් හිටියේ නැහැ. හරි. අවසරයි ලකු ස්වාමීන් වහන්සේ මම සක්මන් කරේ විහාර මළුවේය. මා සක්මන් කරන විට නිලව ගෑගසන ශබ්දයක් ඇහි මගේ හිත පිට ගියේය. මා ආපහු සිත එක්තැන් කරගත්තේය. පර්යංක භාවනාව මා පර්යංකය කරන විට ෆෑන් එක කැරකෙන ශබ්දයට හිත ගියේය. මා ආපසු සිත එක්තැන් කරගෙන පර්යංක භාවනාවේ යෙදුනේය. හරි. කරන්න. දිගට යන්න. අවසරයි ලකු ස්වාමීන් වහන්සේ මා අද දින සක්මන් කළේ වැලිමළුවේදීය. නමුදු මාහට දැනුනේ සීතල ගතියක්ය. තවත් විටක සක්මන් කිරීමට යන විට හිරු රශ්මිය නිසා මගේ කකුලට රස්නයක් දැනුනි. මාහට යෑමට හැකි වූයේ අඩි 10ක් පමණි. පර්යංක භාවනාව පර්යංක භාවනාවේදී මාහට ඊයේට වඩා නිින්ද නොගෙමි. මාහට දැනුනේ හුස්ම නාසයට යන විට සීතල ගතියක් හා පිටවෙන විට රස්න ගතියක්ය. මා එය මෙනෙහි කළෙමි. හොඳයි. හොඳට ලියලා තිනවා. කවුද ඒ? එන්න බලන්න පොඩ්ඩක්. ඔයා කොහොම හරි අල්ල ගන්නවා මම. අපේ සක්මන් සාමනීර නේද? ඔන්න අලුත් නමක් මම රෙජිස්ටර් කරා. මොකද්ද නම? අතෙන්ට වඩලා කියන්නකෝ. මොකද්ද නම? විජිත බුද්ධි. තුසිත? විජිත බුද්ධි. ඇහුන්නේ නැහැ. විජිත බුද්ධි. විජිත බුද්ධි. හොඳයි. එතකොට අපේ විජිත බුද්ධි ආයුෂ්මතුන් කියන්න බලන්න එදා අර මෙතෙන්දි මුල් දවසේ මම සක්මන් කරුවා මතකද ඊයේ? දැන් ඒ සක්මනේ දැන් අද කරපු සක්මනේ වෙනස මොකද්ද? ඒ කරපු සක්මනේ කිසි අවබෝධයක් තිබුණේ නැහැ. මුලින්ම කරද්දී අවබෝධයක් තියුන්නේ නැහැ. දැන් තියෙනවා. දැන් මොකද්ද තියෙන්නේ? වැඩිපුර අවබෝධය මොකද්ද? ඇවිදිනකොට නිකන් සීතලක් ගොරෝසු බවක් එනවා. දන්නවා. එතකොට ඒක දැනගනිද්දි හිත කොහෙද තියෙන්නේ? කකුල් දෙකේ තියෙන්නේ. වෙන දේවල් සද්ද ඇහුනට යන්නේ නැහැ.
ඒ ගැන හිතෙන්නේ නැහැ. ඒ ගැන හිත යොමු කරන්නේ නැහැ. හැබැයි මේකේ මෙතන ඉන්න පුළුවන් නේ. එතනින් අදහස් වෙනවද ලෝකේ සද්ද නැහැ කියලා? එහෙම එකක් නැහැ නේද? ඒ කියන්නේ ලෝකේ සද්ද තියෙනවා. සද්ද තියෙනවා, රූපත් තියෙනවා. හැබැයි හිතට උවමනාවක් නැහැ. හිත දැන් මං කියන දේ අහනවා. තේරෙනවද මම මේ කියන කතාව තේරෙනවද? හිත දැන් ඔන්න ටිකක් මං කියන දේ අහනවා. ලෝකේ සද්ද නැති වෙලා නැහැ. ලෝකේ රූප නැති වෙලා නැහැ. ලෝකේ රූප තියෙනවා. ලෝකේ රූප සද්ද තියෙනවා. ගඳ සුවඳ තියෙනවා නේද? ඔක්කොම තියෙනවා. හැබැයි දැන් මට උවමනා තැන දැන් අපේ හිත ඉන්නවා. දැන් ඔයාගෙන් මම මෙහෙම ඇහුවොත් දැන් පාදයක් ඔන්න තියෙනවා. වම් පාදේ මෙතන තියෙනවා. ඊට පස්සේ ඔන්න දකුණු පාදේ මෙතන තියෙනවා. ඊළඟ පාදේ මෙතන තියෙනවා. ඊට පස්සේ මේ පාදේ මෙතන තියෙනවා. දැන් ඔයා මේ අරමුණ එක තැනද තියෙන්නේ? දැන් අරමුණක් කියන එක තේරෙනවනේ දැන් අපි අරමුණ කියලා කියමු වම් පාදයේ ඔන්න එක අරමුණක්. හිතන්නකෝ එහෙම. දැන් මේ ටයිල් එකේ ඇවිදිනවා. ඉස්සෙල්ලා පොඩ්ඩක් ඇවිදින්නකෝ. පොඩ්ඩක් ඇවිදින්න බලන්න. ඊතර මං අහන්නම්. දැන් ඔන්න මයික් එකත් අරන් ඇවිදින්න එතකොට හරියි. දැන් ඔන්න වම් පාදයේ තියෙනවා. හරිද? දැන් ඔතන දැන් ඔය ටයිල් එකේ තමයි වම් පාදයේ තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ පාදයේ අනිත් ටයිල් එකේ තියන්නකෝ. එතන තියෙන්නේ. ඊළඟ පාදයේ මේතන තියෙනවා. දැන් එතකොට අරමුණ කියන්නේ අපි පාදයේ කියලා ගත්තොත් අරමුණ වෙනස් වෙනවනේ නේ. හරි අරමුණ වෙනස් වෙනවා. එතකොට අරමුණ කියන එක නිරන්තරයෙන් වෙනස් වෙනවා. දැන් ඔයාගේ හිත ඒ වෙනස් වෙන අරමුණට තියන්න පුළුවන් නේද? ඒ තේරෙන්නේ නැද්ද? දැන් අරමුණ කියන එක දැන් වෙනස් වෙනවා. දැන් ඔයා කියවනේ දැන් පියවර ගාණක් යන්න පුළුවන් කියලා. ඒ එක අරමුණේද? කටු සීතල ගතිය දැනෙනවා. හැබැයි එකම කකුලටම දැනෙන්නේ. එකම තැනදීද දැනෙන්නේ. කකුල් දෙකටම දැනෙනවා. එක තැනක් නෙමෙයි ඉන්නේ. එයා දිගට ඇවිදිනවා. නේද? දැන් මේ මුළු ගමනේදී අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. එයාගේ ඉන්න ස්ථානය ගත්තොත් ස්ථානය කියන එක වචනේ දන්නව නේද? ස්ථානය ගත්තොත් වෙනස්. ඊළඟට දැනෙන පාදය ගත්තොත් ඒත් වෙනස්. කාලය වශයෙන් ගත්තොත් කාලයත් වෙනස්. හැබැයි එයාගේ හිත ගාන්ටේ අරමුණේ තියෙනවා. තේරෙනවද මම කියන එක? දැන් මම හරි වාඩි වෙන්නකෝ. දැන් මම මෙහෙම අහන්නම්. ඔයාට දෙනවා ඔන්න කැටපොල් එකක්. කැටපොල් පාවිච්චි කරලා දිනවද? රයිට්. ඔන්න දැන් කැටපොල් එකේ ගලක් දාලා කියනවා මේ මෙහෙම නිශ්චල කරපුව තැනක් තියෙනවා. හිතන්න නිකන් ටින් එකක් එලලා තිනවා කියලා. ටින් එකට ගානට ඉලක්ක කරලා විදින්න කියලා කියනවා. පුළුවන්ද? පුළුවන්. ඊට පස්සේ ටින් එක පද්දනවා. එහෙනම් දැන් පැද්දෙන ටින් එකක් තියෙන්නේ. ඒකට විදින්න කියනවා. පැද්දෙන ටින් එකට. පුළුවන්ද? බෑ. කොයි එකද අමාරු? පැද්දෙන එක අමාරුයි. දැන් එතකොට මේ සක්මනේදී මොකද්ද අපි කරන්නේ? පැද්දෙන එකක්ද තියෙන්නේ නිශ්චලව තියෙන එකක්ද? පැද්දෙන එකක් තියෙන්නේ. එහෙමනම් සක්මන අමාරුයි. දැන් ඒක නේද කරලා තියෙන්නේ? හරි. ඒ නිසා අපිට සතුටු වෙන්න පුළුවන්. දැන් මේ අමාරු වැඩක් තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතනදී හරිය නිකන් අර ටින් එකක් පැද්දෙනවා වගේ අරමුණු නිරන්තරයෙන් වෙනස් වෙනවා. එක තැන තියෙනව නෙමෙයි. නිකන් ඔයාට මං කිව්වොත් දිගටම මෙහෙම මේක මං පෙන්නගෙන ඉන්නවා මේක දිහාම බලන් ඉන්න. මේකට නැත්තම් අර කැටපොල් එකකින් විදිනවා වගේ වැඩක් නේ තියෙන්නේ නේද? මේක දිහා බලන් ඉන්න. ඒච්චර අමාරු නැහැ. මම මෙහෙම හොල්ල ඉන්නවා. නේද? ඒ වගේ දෙයක් තමයි දැන් අර කිව්වේ. හැබැයි අන්න ඒ වගේ දෙයක් තමයි සක්මනේදී වෙන්නේ. අරමුණ නිරන්තරයෙන් මාරු වෙනවා. අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. හැබැයි අපේ සිහිය අඛණ්ඩව තියෙනවා. අරමුණ වෙනස් වුණාට එතන ගාන්ට අපිට ටට්ටක් ගාලා හිත යොමු කරන්න පුළුවන්. හිත ගාන්ට එල්ල කරන්න පුළුවන්. ඉලක්ක කරන්න පුළුවන්. තේරෙනවද? අන්න ඔය වැඩේ තමයි අපි අල්ලන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ විචිත්‍රත්වය නැත්තම් මෙන්න මේ නිකන් සෙල්ලක්කාර ගතිය සක්මනේ තියෙනවා. පාදේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඉස්සර වම් පාදේ, ඊට පස්සේ දකුණු පාදේ, ඊළඟ වම් පාදේ, දකුණු පාදේ. ඔයා ගාන්ට හරියටම ඉලක්ක කරනවා. වම් පාදේ වදිනකොට එතනට හිත ඉලක්ක කරනවා. දකුණු පාදේ වදිනකොට අන්න එතනට හිත ඉලක්ක කරනවා. තේරෙනවද? ඔන්න ඔය වැඩේ තමයි අපි සාර්ථක කරගන්නේ. ඒ නිසා අපි පොඩ මේවායේ තියෙන මේ රසය තේරුම් ගන්න. නැත්නම් මේක ඇතුලේ තියෙන මේ විද්‍යාව තේරුම් ගන්න මේකේ හරි ගැඹුරක් තියෙනවා. හොඳයි වැඩි කරගෙන යමු. හොඳයි. විජිත මොකද්ද කිව්වේ නම? විජිත බුද්ධි. හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි ලොකු ස්වාමින් වහන්සේ මා සක්මන් කළේ ලනුපැදුරේය. එවිට මට දැනුනේ ලනුපැදුරේ ගොරෝසු බව මාහට එම ගොරෝසු බව අත්මිදිමින් පාද 25ක් පමණ සක්මන් කිරීමට හැකිවිය. නමුත් වතුරෙකුගේ කෑගැසීම මත මගේ හිත පිට ගියේය. මා නැවත සක්මනට හිත ගත්තාය. මා මගේ සිත සක්මනට ආ බව දැනගත්තේ මාහට නැවත ලනුපැදුරේ ගොරෝසු බව වැටහින. පර්යංක භාවනාව. මා පර්යංක භාවනාව කරන විට මගේ ශරීරයේ නොඑක් ස්ථාන රිදෙන්න ගත්තේය. එම නිසා මා සිතුවේ පර්යංක භාවනාව
අමාරුයි කියා. මා නැවත මගේ උදරයේ පිම්බීම හැකිලිම පිළිබඳව මෙනෙහි කරමින් පර්යංක භාවනාව සිදු කළාය. එම නිසා මාහට දැන් පර්යංක භාවනාව එතරම් අමාරු නැත. හොඳයි. මුලදී ටිකක් අමාරුයි. දැන් පොඩ්ඩක් ඔන්න ක්‍රමය අහුවිලා තියෙනවා. හොඳයි. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ මා ඊයේ දිනේදී නිස්සරණ වනයේට පැමිණ ඊයේ සිට කරන්නා වූ සක්මන් භාවනාවද අද වන විට ඊතා විශිෂ්ට ලෙස මා අය සිදු කරනු ලබයි. එයට මූලිකම පරමාර්ථය නම් මා සක්මන් කරනු ලැබුවේ වැලිමලුව මතය. මාහට ගොරෝසු ගතියක් හා තෙත ගතියක් දැනුනි. මාහට පියවර 22 ප්‍රමාණයක් යෑමට හැකි විය. කිසියම් බාධාවක් පැමිණියද එයට සිත් යොමු නොකොට ඊතා ඕමනාවෙන් සක්මන් කරන්නට විය. පර්යංක භාවනාව මා ඊයේ දිනේදී පර්යංක භාවනාවට කැමැත්තක් නොදැක් වූයේ එහෙත් මා අද දිනේදී යම් තාක් දුරට පර්යංක භාවනාව කරන ලදී. මා භාවනාව කරේ මගේ හුස්ම පහළ යෑම ගැන හිත මෙනෙහි කරමින්ය. එය මාහට විනාඩි 16ක් පමණ කරන්නට පුළුවන් විය. එහිදී මාහට මගේ පාදවලට වේදනාව දරාගත නොහැකි විය. මගේ භාවනාව බිඳුනි. එහෙත් මා ඒ වේදනාව ඉවත් වූ පසු නැවතත් භාවනාවට හිත යොමු කරගත්තේය. හොඳයි. කියන්නේ වේදනාව වෙයිලා තියෙනවා. වේදනාවෙන් පොඩි බාධාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔතෙන්දී ක්‍රම කීපයක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි වේදනාව දිහා බලනවා. ඍජුවම. හැබැයි පොඩ්ඩක් අමාරුයි. මොකද දැන් ඇවිල්ලා තියෙන දුක් වේදනාවක්. දුක් වේදනාවට අපි කෙලින්ම අවධානය යොමු කරාම ඒක ටිකක් වර්ධනය වෙන්නත් පුළුවන්. වැඩියෙන් දැනෙන්නත් පුළුවන්. තීව්‍ර වෙලා දැනෙන්නත් පුළුවන්. අනිත් එක තමයි අපි ඒකට අවධානය යොමු කරන්නේ නැතුව දැන් අපි තුමා අපි ආනාපාන සතිය වඩා හිටියේ. ආනාපානයත් දිහාම බලා ඉන්න අතරේ හිමීට ඕනනම් ඉරියව පොඩ්ඩක් මාරු කරනවා. මේ කාගේද වார்த்தාව? කැමතිද කවුද? එන්න බලන්න. දැන් වජිර බුද්ධිද නම? නෑනේ. හොඳයි. තෙරුවන් සරණයි. එතකොට මේ නිතර දැනුත් වේදනයි වගේ නේ? දැන් හැලි මෑලිලා ඉන්නේ. මොකද? කම්මැලිද? නෑ. නැහනේ. දැනුත් වේදනාවක් තියෙනවද කොහේ? තියෙනවා. කොහෙද? කකුල දෙනවා. මේ එනකොට තිබුණ නැද්ද? එනකොට ඒක අඩු වුණා. එනකොට අඩු වුණා. දැන් වැඩි වෙලා. දැන් නෑ. ඈ? දැන් නෑ. ආයි නැගිටලා වාඩි වෙච්ච හින්දා දැන් නෑ. දැන් නැගිටලා වාඩි වෙච්ච හින්දා දැන් නැහැ. හොඳයි. ඒ කියන්නේ වාඩි වුණාට පස්සේ නෑ නේ? ටික වෙලාවක් ගියාට පස්සේ ආයි එනවා. එනවද? හරියටම කියන්න පුළුවන්ද මෙන්න මෙච්චර වෙලාවකින් තමයි එයා එන්නේ කියලා? එහෙම කියන්න අමාරුයි. කියන්න අමාරුයි. හොඳයි. එතකොට දැන් මෙහෙම අර දැන් අර එක්කෙනෙකුට මම කිව්වේ දැන් මෙයා අපි තේරුම් ගන්න ඕනේ මේ එන්නේ දැන් හිතන්න මෙයා එන වෙලාව අපි විනාඩි පැය කාලෙකින් එයා එන්නේ කියලා. ඒ පැය කාලෙකින් මෙයා එනකොට මං හිටියේ වෙන ලෝකයක නම්. එතකොට මොකද වෙන්නේ? මං ඉන්නේ වෙන ලෝකයක. එතකොට මෙයා එනවා. එතකොට මොකද්ද කරන්න පුළුවන් අපිට? ඉවසන් ඉන්න පුළුවන්. නැහැ. එහෙම කයි මං කියන්නේ. දැන් ඔන්න මෙයා එන බව ඉතින් ඔයා හිතන්න පැය කාලෙකින් තමයි එන්නේ. හැබැයි මේ පැය කාලක් වෙන්න කලින් ඉන්න විනාඩි 10ක් ඔයා වැඩේ හිටියා කර හිටියා. ඊට පස්සේ දන්නේම නැතුව හිත පිට ගියා. එන්න දැන් ඔයා ඉන්න වෙන ලෝකයකනේ. වෙන ලෝකයක තමයි දැන් ඉන්නේ. මේ මොහොතේ නෙමෙයි. මේ නිස්සරණනේ නෙමෙයි. මේ පරයන්කේ නෙමෙයි වෙන මොකද්ද එකක් කල්පනා කර ඉන්නවා. එහෙම කල්පනා කර ඉන්න අතරේ ඔන්න දැන් මෙයා ඇවිල්ලා. එතකොට මොකද වෙන්නේ? ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැද්ද? එහෙනම් වේදනාව මදි. ටටිය ලොකු එකක් ඉල්ල ගන්න ඕනේ. සාමාන්‍යයෙන් වේදනාවක් ආවම ටක් ගාලා හිත එනවා. ඒ පිට ගිය හිතත් අපි ගාවට එනවා. මොකද වේදනාවක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක නිසා ඕක දැන් වාසියට ගන්නයි තියෙන්නේ. දැන් අපේ හිතියේ අසතිමත්ව තනිකර මුලා වෙලා අපේ හිත තිබුණේ. හැබැයි දැන් ඔන්න වේදනාවක් ආව නිසා අන්න ආයිත් අකමැත්තෙන් වුණත් මෙයාට ආයි වර්තමානට එන්න සිද්ධ වුණා. ආයිත් මේ කයට එන්න සිද්ධ වුණා කියලා අන්න ඒක වාසියට ගන්න. ඉතින් මේ වේදනාව දිහා නිකන් අපි අර මහ වදයක් මේක කියලා බලන ආකල්පයෙන් පොඩ්ඩක් හිත නිදහස් කරගන්න ඕනේ. ඒකෙන් හිත අයින් කළා මෙයා මේ මං හිතියේ වෙන ලෝකික මං හිතියේ වෙන එකක් ගැන කල්පනා කර මෙලෝ සිහියක් මට තිබුණ නැහැ. දැන් මේ වේදනාව ආපු නිසා අන්න ආයෙත් මම සතිය පිහිටෙව්වා. නැත්නම් මං තවත් අතරමං වෙලා ඉන්නේ නේද? තවත් විනාඩි 10ක් 15ක් මං ආයෙත් වටවලල්ලේ යමින් කල්පනා කර ඉන්නේ.
වෙලාවට මෙයා ආපු හින්දා අන්න මම ඒක නැවතුණා. නැවතලා ඔන්න මං කයට ගත්තා. අන්න ඒ විදිහට බලන්න. ඉතින් එතකොට අර මේ එන ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්න අපි දාගන්න අපේ වාසියට. හොඳයි. ටික වැඩියෙන් සක්මන කරන්න. ඔය ඇඟ චුට්ටක් බහින්නත් එක්ක. හරි. අවතරයි ලොකු ස්වාමීන් වහන්සේ මා සක්මන් කළේ ලනුපැදුරේය. වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළා. පතුලට ලනුපැදුරේ කොහු ඇනෙන ගතියක් දැනුණා. එසේ පියවර 21ක් සතියෙන් සක්මන් කරන්න පුළුවන් වුණා. පසුව මට කකුල් දෙකේ වේදනාවක් දැනුණා. ටික වේලාවක් නැවතී සිට නැවතත් සක්මන් කරන්න පටන් ගත්තා. පර්යංකය වාඩි වී සිටන විට මගේ බඩ පිම්බෙනවා හැකිලෙනවා දැනුණා. පිම්බෙන විට බඩ ඉදිරියට ආ බව දැනුණා. හැකිලෙන විට පසුපසට යන බව දැනුණා. පසුව කකුල් දෙකේ වේදනාවක් දැනුණා. හොඳයි. කමන්නේ. ඒ කියන්නේ වැටහීමක් තියෙනවා. එන දේවල් ගැන අවධානයෙන් ඉන්නවා. කියන්නේ ඔය අවධානය තමයි පොඩ්ඩක් ඉස්සරහට ගන්න හදන්නේ. කියන්නේ මුලදී අපි ටිකක් ඉතින් විස්තර වශයෙන් කියනවා නම් මුලදී මෙන්න මේ සතිය පිහිටීම කියන එක පළවෙනි පියවර. සතිය පිහිටවන්න නැතුව මෙන්න මේ සතිපට්ඨානය කියන සතිය පිහිටවන්න නැතුව දෙවෙනි පියවරට අපිට යන්න බෑ. දෙවෙනි පියවරේ තියෙන්නේ සතිපට්ඨාන භාවනා කියන කොටසක්. කියන්නේ එතනින් තමයි අපිට මේ අරමුණ හොඳට විග්‍රහ කරලා දැන ගැනීමක්, අරමුණ විමසීමක්, අරමුණේ සම්පූර්ණ චර්යාව තේරුම් ගැනීමක්, අනිත්‍ය ස්වභාවයත් තේරුම් ගැනීමක් ඔන්න ඔයගේ දෙවෙනි පියවරක් තියෙනවා. ඒකත් පසු කළා ගියාට පස්සේ තමයි සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා ප්‍රතිපදාවක් අපිට හම්බ වෙන්නේ. ඒ නිසා අපි මේ දීර්ඝ ගමනක මුල් පියවර තමයි නැත්නම් මුල් අඩිතාලම තමයි දාන්නේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම සක්මන් කළේ වැලිමලුවේය. එවිට මගේ කකුල් දෙකට සිනිඳු බවක් දැනුනි. එවිට මම සක්මන් කරන් යද්දී මගේ සිත වෙන අරමුණු වලට ගියේය. මම ආපසු සක්මන වෙතට සිත යොමු කරගත්තේය. මම අද සක්මනේදී පියවර 15ක් පමණ ගමන් කළේය. පර්යංක භාවනාව මම පර්යංක භාවනාව කරගෙන යද්දී මගේ සිත වෙනත් අරමුණු වලට ගියේය. මම මගේ සිත ආපසු පර්යංක භාවනාව දෙසට යොමු කරගත්තේය. එවිට මම අද පර්යංක භාවනාව පහසුවෙන් කරගත්තේය. හොඳයි. ඊට වඩා අදට දිනුවක් තියෙනවා. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. තව අර්ථ කීයක් තියෙනවද? 3යි. හරි. මා සක්මන් කළේ ලනුපැදුරේය. මා ලනුපැදුරේ සක්මන් කරන විට මාහට දැනුනේ ලනුපැදුරේ ගොරෝසු බවක්. එහි තිබෙන කටු ඇනෙන බවක් මට දැනිනි. ඒ විදියට මම සක්මන් කරන්නට හැකි වූයේ අඩි 15ක් පමණි. ඉන්පසු මගේ හිත පිට ගියේය. පර්යංක භාවනාව මා පර්යංක භාවනාව කරන විට මුලින් මගේ ශරීරයේ නොඑක් ස්ථාන රිදෙන්නට පටන් ගත්තේය. එවිට මගේ සිත පිට ගියේය. මා නැවත මගේ සිත වර්තමානයේ නොහොත් මේ වේලාවට ගත්තාය. ඉන්පසු මා නැවත පර්යංක භාවනාව කළාය. හොඳයි. කවුරුත් ඉන් එහාට තාම එක වார்த்தාවක්වත් හම්බුන්නේ නැහැ නේද? පොඩි වෙලාවක් ඉතින් අපි ඉන්නවා. ඊට පස්සේ ඔන්න වේදනාවක් එනවා. ඒක අඳුර ගන්නවා. ඊට පස්සේ ඉතින් ආයිත් ඕක අවසන් වෙනවා. ඊතර තමයි හුඟක් දිනෙක ඉඳලා තියෙන්නේ. කමක් නැහැ. බලමු අපි ඉස්සරහට සමාජයට ඊට වඩා තැනකට ගිය නැත්නම් අපේ එක පැති වලට තමයි තියන්නේ. සතිය පැත්තෙන් යන්න පුළුවන්, සමාධිය පැත්තෙන් යන්න පුළුවන්. අපිට එකපාරටම කියන්නත් බෑ කොයි පැත්තෙන් අපි ආවිද කියලා. හැබැයි ඉතින් අපේ හිතට අපි ඒ අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දුන්නාම එයා ඔන්න සතිය දියුණු කරගෙන යනවා, ඒකාග්‍රතාවය සකස් කරගෙන යනවා, අරමුණ විමසන ගතිය සකස් කරගෙන යනවා. ඒ වගේ පැති කීපයක් භාවනාව හරහා හැදෙනවා. සනස මොකක් හරි තියෙනවද? ඔව්. අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. මම දැන් කාලෙක ඉඳලා ගොඩක් මුලින්ම ප්‍රිය කරේ සක්මන් භාවනාවට. එහෙමයි. දැන් සක්මන් භාවනාව කරද්දි මට පොඩි ගැටලුවක් තියෙනවා. මේ හැරෙනකොට තමයි මගේ අරමුණ වෙනස් වෙන්නේ. එහෙමයි. හැරෙන්නේ නැත්තම් මට සමහර වෙලාවට මට හිතෙනවා ඒක අරමුණේ 100ක් 200ක් මට යාගේ මම ගණන් කරන්නේ නැහැ. එහෙමයි. ඉතින් ගැටලුව හැරෙන්න සූදානම් වෙනකොටම අරමුණ වෙනස් වෙනවා. ඔව්. අර ජවය වැඩි ජවයක් තියෙන්නේ. එතකොට සාමාන්‍ය හිතන්න දැන් ස්වාමීන් වහන්සේ යද්දී අපි තුමු පාද දෙකේ තමයි අරමුණු විදිහට තිබුණේ. ඊට පස්සේ දැන් හැරෙන්න අවසන් වෙනකොට හිත පැන්නේ කොහෙටද කියලා ඒකත් දන්නවද සාමාන්‍යයෙන්? පැන්නේ කොහෙටද කියලා හැරෙනවා කියන අරමුණට එනවා. එනවා. හරි. හැරෙනවා කියන අරමුණට එනවා. එහෙමයි. නැවත ආයි
අපි හිතනවනේ හැරිලා නැවත ගමන ආරම්භ කරන්න ඕන කියන තැන. එහෙමයි. ආයෙ නැවත ආරම්භ වෙනවා. එහෙමයි. විශේෂයෙන්ම සක්මනේදී මම ටිකක් මට දැනෙනවා পায় තියලා পায় පොළවට පිහිටන අයුරු. එහෙමයි. ස්ථාන කීපය විලුඹ ඉදිරිපස කොටස ඇඟිලි ඊට පස්සේ අර වකේ වගේ කොටසේ එහෙමයි. මස් තියෙන හරිය ඊට පස්සේ අර වකේ වගේ කොටසේ රස්නය පවා දැනෙනවා. මට ටිකක් තදින් තේරෙනවා. හොඳයි. ඊළඟට සමනහස මේ පාදකේ වෙනස තේරෙනවා. හොඳයි. වැඩි බරක් එන්නේ වම් පාදයට. ඒක දැඩිව වදින බවත් මට තේරෙනවා. අනිත් එකට වැඩිය දැඩිව වදින බවත් තේරෙනවා. එතනින් මනස අනිත් එකට ආයි නැවත පියමන් වෙනවා. පියමන් වෙනවා නැවත පියමන් වෙනවා දෙපැත්තට. අර ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ රෝදේ වගේ තේරෙනවා. එතන ඔළුවට තේරෙනවා. හැබැයි වෙනස මට ගැටලුව තියෙන්නේ අර මාරු වෙද්දී අරමුණ පොඩි පැත්තකට හැරීමක් විතරයි. ඊළඟට සක්මනේදී අර පොළවට ඇලෙන ගතියත් මට කනටත් ඇහෙන ස්වභාවය තියෙනවා. ඇලිලා කකුල ඉස්සෙනකොට නිකන් ටික් ටික් ගාලා වගේ ඒ කියන්නේ දැන් ටයිල් පොළවේ තමයි ගොඩක් මම එළියට ගියේම නැහැ. එහෙමයි. නැත්තම් මම ඔය මොකද පාපිස්සේ ඇවිදිද්දි මට තේරෙනවා නිකන් අස්ති දක්වාම කකුල තද වෙන බවක්. එහෙමයි. අස්ති දක්වාම කකුල තද වෙන බවක් තේරෙනවා අර පාපිස්සේ මස් ඇතුළට රිංගන බවක් තේරෙනවා. ඒ තරමට කටයුතු සිද්ධ වෙනවා. එහෙමයි. පරියංකය මතක් කරද්දී සම්මහන්ස මේ මම ගොඩක් කාලයක් රෝගීව හිටියේ. රෝගීව ඉන්නකොට මම මෙහි භාවනාව ගොඩක් උපයෝගී කරගත්තා මගේ රෝගී භාවය දුරු කරගන්න. එහෙමයි. එතෙන්දී ඇඳේ මට දැඩිව වේදනාව එනකොට මම උඩු පැලියන් අතර ඉඳගෙන වේදනාව මම මෙනෙහි කළා. එහෙමයි. ඒකත් එක්ක මට මොනම වේදනාවක් ආවත් මනින්ම ස්පර්ශ වෙනවා වේදනාවයි කියලා මට ස්පර්ශ වෙනවා. එහෙමයි. දැන් වාඩි වෙලා ඉදිද්දී වේදනාව එනකොට උහුලගෙන ඉන්නවා බැරිම තැන ඉතින් ඉරියව් වෙනස් වෙනවා. ඉරියව් වෙනස් වෙන වෙලාවට තමයි ටිකක් මනස වියවුල් වෙන්නේ. එහෙම නැත්නම් ඒ අරමුණේ ටික වෙලාවක් බොහෝ වෙලාවක් නෙමෙයි අඩුතරමේ විනාඩි 10ක් 15ක්වත් ඉන්න පුළුවන් මට තියෙනවා. එතනින් ඉස්සරහට සංවර්ධනය කර ගැනීම මට තේරෙන්නේ නැහැ. එහෙමයි. දැන් අතරම සානහස දැන් ස්වාමීන් වහන්සේට මතක ඇති බුදුරජාණන් වහන්සේ වේදනාවට උපමාවක් දෙනවා. වේදනා බුබ්බුලූපමා කියලා. පේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා. දැන් එතන දෙන මේ උපමාව එක අතකින් අපිට ළඟා වෙන්න තියෙන ඉලක්කයක් ගැන යම්කිසි උපකාරයක් චිත්‍රයක් හිතට අපිට ලබලා දෙනවා. දැන් දෙන උපමාවේ කියන්නේ දැන් සරලව මම නිකන් මෙහෙම කිව්වොත් හිතන්න ජලාශයක් තියෙනවා. මේ ජලාශයේ උඩට වතුර වැහි බින්දුවක් වැටෙනවා. වැහි බින්දුවක් වැටුනහම දැන් ඔතනින් ජල බුබුලක් හට ගන්නවානේ. ඒ ජල බුබුල හටගත්තට පස්සේ මොකද වෙන්නේ? විපිරලා යනවා. ඒ කියන්නේ හටගත්ත ගමන් මෙහෙම කරනකොට විපිරෙනවා. ඊට පස්සේ හිතන්න ඔන්න ආයෙත් වැහි බින්දුවක් වැටෙනවා. සමහරවිට තියෙන අර වැස්ස පටන් ගන්න හරි ක්‍රමානුකූලව පොඩ්ඩනේ පටන් ගන්න. ඉතින් ඔන්න එක වැහි බින්දුවක් වැටුණා, ජල බුබුලක් පැන නැගුණා, පිපුරුණා. තව වැහි බින්දුවක් වැටුණා, ජල බුබුලක් හටගත්තා, පිපුරුණා. තව වැහි බින්දුවක් වැටුණා, ජල බුබුලක් හටගත්තා, පිපුරුණා. දැන් ඔන්න ඔහම ගිහිල්ලා ශීඝ්‍රව දැන් ඔන්න හොඳටම වැස්ස වහිනවා. දැන් මොකද තත්ත්වය? දැන් ශීඝ්‍රගාමීව දැන් හැම තැනම ජල බුබුලු හට ගන්නවා පිපිරෙනවා. ජල බුබුලු හට ගන්නවා පිපිරෙනවා. නිරන්තරයෙන්ම පිපිරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දෙන උපමාව ඕනෝක. ඒ කියන්නේ මෙතන අපි මුලදී අපිට ඔය ඉලක්කයට තාම එන්න අමාරුයි. අපිට හිතෙන්නේ මේ තියෙන දුක් වේදනාවක්, මේ තියෙන සැප වේදනාවක්, මේ තියෙන උපේක්ෂා වේදනාවක් කියලා අපි එරේ නම්ගම් දීලා ඒක සමහරලාට මේක මගේත් කරගන්නවා. ඉතින් ඒ ඔක්කොම ටික අයින් වුණාට පස්සේ අපේ හිතේ ඒකාග්‍රතාවය හොඳට වර්ධනය වෙලා දෙයක් දිහා සියුම්ම බලන්න පුළුවන් ගතිය හැදුනට පස්සේ තමයි අන්න අර බුදුහාඳුරෝ කියපු ඒ ලස්සන උපමාවට අපි පොඩ කිට්ටු කරන්නේ. එතන ඒ කියන්නේ එතෙන්දී ඔන්න සමහරලාට කෙනෙකුට තේරෙනවා දැන් මේ දුක් වේදනාවක් බව ඇත්ත. හැබැයි මම ඒක දිහා සියුම්ම බැලුවොත් එතන එක දුක් වේදනාවද තියෙන්නේ නැත්නම් දුක් වේදනා රසක් තියෙනවද? දුක් වේදනා රසක් තියෙනවා. දැන් මං ස්වාමීන් වහන්සේගෙන් ඇහුවොත් මේක පෙන්නලා මේකේ නාරටි ස්වාමීන් වහන්සේට පේනවද? පේනවා. හිතන්න මේක හුඟක් ඈතට ගිහිල්ලා ඇල්ලුවොත් නාරටි පේන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට අර අරමුණට හොඳට අවධානය යොමු කරලා අරමුණ ටිකක් කිට්ටු කරලා බැලුවොත් තමයි මේ අරමුණේ තියෙන සියලු විස්තර පේන්න ගන්න. අපි මේකට කියනවා සම්පජඤ්ඤය කියලා. එතන මේ සම්පජඤ්ඤයෙන් තමයි ඇත්තටම හිතේ ප්‍රඥාව වඩා ගන්න තියෙන පසුබිම සකස් කරලා දෙන්නේ. ප්‍රඥාවේ මූල බීජය කියලා කියන්න පුළුවන් සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඊට පස්සේ අන්නේ සම්පජඤ්ඤය තමයි පස්සේ දියුණු වෙලා
පඤ්ඤා ඉන්ද්‍රියක්, පඤ්ඤා බලයක්, ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගයක් දක්වා වර්ධනය වෙලා යන්නේ. ඉතින් එතකොට දැන් අපි වේදනාවේදී මුල් අවස්ථාවේදී ඔන්න අපි දැනගන්න නිකන් දුක් වේදනාවක්. හිතන්න පොඩ අපි මේක අත්හරින්න නැතොත් පොඩ මේක තේරුම් ගනිමින් බලබලා ඉන්නවා. බලබලා ඉඳද්දි මේක තේරෙනවා මෙතන මේ තනි වේදනාවක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන දුක් වේදනා 5ක් 6ක් තියෙනවා. තව ටිකක් බලනවා. මෙතන දුක් වේදනා 10ක් 15ක් විතර තියෙනවා. තව ටිකක් බලනවා. මෙතන දුක් වේදනා 20ක් 30ක් විතර තියෙනවා. බැලුවාම ඔන්න ඔය වගේ අපිට අර මේ තනි දුක් වේදනාවක් වශයෙන් පෙනිච්ච අරමුණම වේදනා රසක් බවට පත් වෙන්න පුළුවන්. අපි එතෙන් තමයි යන ඝන සංඥාව කැඩලා යන්නේ. අපි මුලින් හිතන් ඉන්නේ මෙතන එකයි තියෙන්නේ කියලා. හැබැයි හොඳට අපි හිත තියුණු කළා සතිය තීව්‍ර කළා බලද්දී තමයි මෙතන තේරුම් ගන්න මෙතන එකක් නෙමෙයි බැලුවාම මහා පොකුරක් තියෙන්නේ. අන්න ඒ පොකුරේ හිතන්න මේ දැන් ඔන්න තියෙනවා මෙහෙම වේදනා පොකුර. මේ එක එකක් ගත්තොත් අර බුබුලක් හට ගන්නවා බින්දිනවා බුබුලක් හට ගන්නවා බින්දිනවා බුබුලක් හට ගන්නවා බින්දිනවා. ඔන්න ඔය හරියට එනකොට තමයි අර බුදුරජාණන් වහන්සේ කියපු උපමාවට අපි කිට්ටු කරන්නේ. ඉතින් එක අතකින් බැලුවාම බුදුහාඳුරෝ ඒ දෙන උපමාවල පවා මාරව මේ පුදුමාකාර මඟ පෙන්වීමක් මහා ගැඹුරක් තියෙනවා. ඒ නිසා අපි මුලදී වේදනාවක් වශයෙන් හඳුනා ගන්න බව ඇත්ත. පොඩ ඒකෙන්ට සම්පජඤ්ඤය දිනු වෙන්න හිතේ සතියේ තීව්‍රතාවය දිනු වෙන්න තමයි තව විස්තර සහිතව අපිට ඒක පේන්න ගන්නෙ. එතකොටත් අන්නේ පේන තනි වේදනාවක් ගන්න ඊළඟට අපි චුට්ට බලන්න උත්සාහන්ත වෙනකොට අන්න තේරෙනවා මේ එකක්වත් මේ එක විදිහට තියෙන එකක් නෙමෙයි. කිසිම පාලනයක් නැහැ. අතිශය වේගවත්ව ඇතිලා නැතිලා යන ධාරාවක් මෙතන තියෙන. වේදනා ධාරාවක්, වේදනා රසක්. කියලා අන්න අපිට ලොකු ප්‍රඥාවක් අනිත්‍ය සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඔන්න ඔය වගේ පැතිවලට තමයි මේ භවනාව යොමු වෙන්නේ. ඉතින් අපි එතකොට අර ඒ අවබෝධයක් නැත්නම් විපස්සනා නුවණක් හදා ගැනීම සඳහා උමනා කරන පසුබිම තමයි පොඩ අපි සකස් කරගෙන යන්නේ. ඒක අපි නැවත යෙදෙන්න අපි දෙයක් දිහා සියුම්ම දකින්න පොඩ ඒ හැකියාවන් අපිට සකස් වෙලා එනවා. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා සක්මනේ හැරෙන තැන තමයි අමාරු කියලා. ඉතින් ඔතන තමයි ඒ එකාතකින් අපිට තියෙන දැන් අභියෝගය. එතෙන්දී මං දැන් කොහොමද හිත කියන්නේ දැන් එතෙන්දී අපේ හිත පිට ගියා කියන එකට වඩා දැන් අකණ්ඩ සතියක් තියෙනවානේ. දැන් වම් පාදයේ සතිය, ආයි දකුණු පාදයේ සතිය. අරමුණ මාරු වෙලා. හැබැයි සතිය අඛණ්ඩයි. ඊට පස්සේ දැන් මේ ඇවිදිනකොට සතිය, ඊට හැරෙනකොට සතිය. සතිය අඛණ්ඩයි. හැබැයි ඉරියව්ව ගත්තොත් වෙනස්. මුලින් තිබුණේ ඇවිදින ඉරියව්වක්, ඊට තියෙන හැරෙන ඉරියව්වක්. ඒ ඇවිදින ඉරියව්වේත් සතියක් තියෙනවා, හැරෙන ඉරියව්වේත් සතියක් තියෙනවා. අන්න එතකොට මේ ඉරියව් මාරු වුණත් සතිය තියෙනවා. එහෙනම් අපි අර ඒක මාරුණා කියලා අරමුණ වෙනස් වුණා කියලා ඒක කරදරයට ගන්න නැතුව සතිය තියෙනවා නම් අපි ගොඩ. අන්න ඒ විදිහට අපි යනවා නම් එතන ඉරියාපත සංදිවල අපි ඔය කියන්නේ ඉරියාපත සංදියකදී සතිය අඛණ්ඩව පවත්වන්න පුළුවන්කම ලොකු දක්ෂතාවයක්. ඒ නිසා ඒ දක්ෂතාව පොඩ තේරුම් ගනිමින් දියුණු කරගනිමින් යන ගමනක් තමයි තියෙන්නේ. සායනස කරන්න පුළුවන් දිගට කරන්නයි තියෙන්නේ. ඔව්. එහෙමයි. ඒක තමයි. ඔව්. ඒක අපිට ඇත්තටම සමහරවිට මේවා තේරෙනවා. පොඩ්ඩක් අර බුදුරජාණන් වහන්සේගේ ධර්ම පොඩ්ඩක් කිට්ටු කරගත්තාට පස්සේ තව වෙනත් බොහොම පුළුල් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් ගතියක් අපි තුල ගොඩනගෙනවා. එහෙමයි. හොඳයි සානස. අවසරයි. හරි. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව ටික වේලාවක් කරන් යද්දී මගේ සිත වෙනත් අරමුණකට යොමු විය. නැවතත් මගේ සිත ආයෙත් පර්යංක භාවනාවට යොමු කරගත්තා. සක්මන් භාවනාව සක්මන මම අඩි 10ක් විතර යද්දී මගේ සිත වෙනතකට ගියා. නැවතත් මගේ සිත මම සක්මන කරා යොමු කරගත්තා. හොඳයි දිගට යන්න. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. මාහට සක්මනේදී අඩි 10ක් පමණ යන විට සිත වෙනත් අරමුණු කරා යනවා. ඊට පසුව ආයේ මම සිත එකඟ කර ගන්නේ සක්මන් කරනවා මගේ සිත පිටගොස් ආයෙත් මගේ සිත එකඟ කරගත්තා කියලා දැනුනේ ටයිල් එකේ සිසිලස සහ සිනිඳු බව දැනුන නිසාය. පර්යංක භාවනාව පර්යංකයේදී මා සිත යොමු කරගෙන හිටියේ මගේ හුස්ම රැල්ලටය. එයින් විනාඩි 2ක් පමණ මාහට සිත එකඟව තියා ගැනීමට හැකි වුණේය. ඊට පසුව මගේ සිත අතීතයේ සිතවිල්ලකට ගියා. මම ආයේ සිත තැන්පත් කරගත්තා. එය මට දැනුනේ හුස්ම රැල්ල
ගැනීම මට ආයෙත් දැනුන නිසාය. හොඳයි. ඉතින් හුඟක් දෙනෙක්ගේ එකම ස්වභාවයක් තියෙන්නේ. කියන්නේ අපි උත්සාහවන්ත වෙනවා. එක්කෝ සද්දයකට හිත යනවා. ආයෙත් ඉතින් ආයෙ අපේ අරමුණට හිත ගන්න උත්සාහවන්ත වෙනවා. නැත්නම් වේදනාවකට හිත යනවා. ආයෙත් අරමුණකට හිත ගන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් පැති කීපයක් ඔස්සේ ඉතින් බලන්න පුළුවන්. එකක් තමයි වේදනාව කියන්නේත් හැබැයි අරමුණක්. සද්ද කියන්නේත් අරමුණක්. ඉතින් එතකොට අපි මේක කරදරයකට ගන්න නැතුව මං හිටියා මේ වේදනාවක් මේ පිම්බීමක් හැකිලීමක් බල ආනාපාන සතියක් බල ආස්වාස ප්‍රස්වාසයක් බල ඒ අතරේ දොන්න හිත වේදනාවට ගියා. ඊට පස්සේ ඔන්න මට ඕනනම් ඒකත් බලන්න පුළුවන්. හිතේ කරදරයක් ඇති කරගන්නේ නැතුව. පොඩ්ඩක් බලලා ඊට පස්සේ ආයෙත් ඔන්නම් ආනාපානට එන්නත් පුළුවන්. පිම්බීම හැකිලීමට එන්නත් පුළුවන්. ඊට පස්සේ ඔන්නම් ඉරියව් වෙනස් කරනවා. ඉරියව් වෙනස් කරද්දී මේ වේදනාව පහව යන ආකාරයත් අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ ඔන්න ආයෙත් අපේ අරමුණට එන්නත් පුළුවන්. ඔයගන්ට මතක ඇති මම ඊයේ අත් දෙක ඔසවන්න කියලා පොඩි වැඩක් කරුවා මතකද? දැන් එතෙන්දී මුලින් අත් දෙක පහත දාගෙන ඉඳද්දි වේදනාවක් නැහැ. මෙහෙම අත ඔසවගෙන ටිකක් වෙලා ඉන්නකොට වේදනාවක් මතුවෙනවා. ඊට පස්සේ අත පහත දානකොට අර තිබිච්ච වේදනාව දුර වෙලා යනවා. ඉතින් ওই වගේම දෙයක් ඔතනක් තියෙන්නේ. වේදනාවක් දැන් ඇති වෙලා තියෙනවා. හැබැයි අපි පොඩ්ඩක් ඉරියව්ව වෙනස් කරනකොට අන්නේ වේදනාව පහව යනවා. අපිට ඒ දේ දැනගන්න පුළුවන්. ඒ නිසා හුඟක් දෙනෙක් උත්සාහවන්ත වෙලා තියෙනවා සෑහෙන්න අල්ලලක් තියෙනවා ක්‍රමේ වැටහිලක් තියෙනවා දිගට කරගෙන යන්න. හොඳයි. අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා Zoom එකේ. ඕන එකකට දෙකකට විතර වගේ පොඩි අවධානයක් දෙමු. කවුද ප්‍රියංකා බයි දෙන්නේ? අවසරයි ස්වාමින් වහන්සේ. හරි. මම එල්ලිකා. ප්‍රශ්න තුනක් තියෙනවා ස්වාමින් වහන්සේ. සිංහල ප්‍රශ්න දෙක. සිංහල වාර්තා දෙකයි, ඉංග්‍රීසි වාර්තා එකයි. මොකද්ද ස්වාමින් වහන්සේ කියවන්නේ? තුනම කියවනවද කොහොමද? බලමු අපි එකක් කියවන්නකෝ බලන්න. ඉංග්‍රීසි වාර්තාව ඉස්සලා ඉදිරිපත් කරන්න ස්වාමින් වහන්සේ. හරි. Teruvan Saranai, reflection report of Mithula, 8 years old, walking. In my walking, I first felt the touching parts, which was the heel, ball, toe, and inside edge of my foot. I kept on focusing on this until I felt the untouching parts. When my focus went to the untouching, I didn't feel the arch, tip of my toes, the part between my ball and my toes. I then felt the middle part of my ball and didn't feel the outer edge of my ball and the outside edge of my foot. When I felt the left foot touch the ground, I didn't feel the right. When I felt the right foot touch the ground, I didn't feel the left foot. I kept on focusing on this. Sometimes when I pressed the part between my ball and the toes, the skin on that area touches the ground. But there are 2 lines on my foot that doesn't touch. Sitting. In my sitting, I first felt the pain on my shoulder. Then I kept on focusing on the shoulder. Then after a few minutes, the pain started to fade away. After pain disappeared, my attention went to my breath. In the breath, I felt my in-breath and out-breath. I then kept focusing the in-breath and out-breath until I noticed a small part of my breath I didn't feel. Then I focused on the part that I didn't feel, even breath that I took. The part that I didn't feel started to get bigger and bigger, and then after it was fully covered, I couldn't feel any of my breath. And then when my breath disappeared, I felt calm. When I was focusing on this calmness, my breath started to fade away. Then my calmness faded away and my attention went to boredom. When the boredom came in, I really wanted to stop my sitting. My mind got thoughts, and when I identified the thoughts, it quickly came back to the boredom. Then I kept on focusing on all these things happening. Then the boredom disappeared and came back to the same calmness I had before. And then when I kept on focusing on calmness, then the boredom came back. But the boredom was much stronger and had different painful sensations on my foot, and I didn't really care. And the same thing happened twice. When it happened for the 4th time, boredom came and went away. And then I felt nothing. But I knew that I was sitting because I felt that my buttocks was touching the cushion, and also the buttocks squishing into the cushion. And I also felt my back was straight
same as my neck, and I was focusing on this for a long time. Then I started to get pains, thoughts, and then couldn't stay anymore. And I stopped my sitting. Today, I did 27 minutes of walking and 50 minutes of sitting practice. Therawan Saranai Swamin Wahansa, could you please give me your kind advice to improve my practice? Yeah, I mean, we know much about you. I mean, Netula basically has a good skill to pay attention on the areas which you can't even feel. Like you have mentioned in the sort of arch area of the foot, you are able to sort of notice it, even though there is no significant touching sensation. So that is in a way the beauty of your practice. I mean, mostly what we do is we are trying to comprehend, we are trying to know the areas which are sensible, which are touching. But you are trying to even notice the areas which are not touching. So that way you are adding something beautiful, adding something interesting to the picture. So that way you are trying to see from a different perspective, from a different dimension. So that also encourages your practice, and I can see that some growth is happening not only in the walking part, but also in the sitting part. In the sitting part, how it happens is, as you are paying more attention to the areas which are not knowable or which are not that prominent, so that area starts to expand. Say for example, you are paying attention to breath, and say the breath start to disappear. Now that disappearing part, not knowing part, now improving, now increasing, it's expanding. So more and more the knowing part disappear, knowing part reduce. That is the, say, the sensible part reduce, and the unsensible part or unknowing part, untouching part, not knowing part improves, increases. So this is a kind of a beauty in the practice. So we don't need to think that always we have to go with the knowing part, or we have to go always with the, say, touching part. Rather we can look at from the other side as well, where we are trying to comprehend the not knowing part, unknowing part. Now the unknowing part is improving, unknowing part is increasing. So that is in a way the beauty of your practice, and you are doing really well, because you are not only able to look at that, know that, but various pains and other typical sensations are also coming and going. So just keep a kind of a very equanimous attitude. So various things are there, but you are able to keep your attention in a kind of a middle, not giving any importance to anything. Rather you look at everything in the same attitude, from the same value. So that way your mind is more sort of maturing, more sort of equanimous in the process, in the practice. So you are doing well, just a matter of continuing. මම පොඩ්ඩක් එකතු කරන්නම් අපේ ස්වාමින්වහන්සේලාට මෙතන මේ පුංචි දරුවා කියන එකේ යමක් තියෙනවා ඉගෙන ගන්න. දැන් මේ නෙතුල කියන එක්කෙනාගේ අපි ගාව තිබුණා නේද මේ මේකුත්. චුට්ටක් ඒකත් ඕනනම් පෙන්වන්න පුළුවන්. දැන් එයා මේ පොඩි පරීක්ෂණයක් කරනවා. ඒක තමයි පාදයක් දැන් පොළවේ වදිනකොට, දැන් අපි හිතන්න මේම පාදයේ තියෙනකොට මේ පාදයේ යටිපතුලේ මේ කොටසක් තියෙනවා පොළවේ වදින්නේ නැති. ඔයාලට තේරලා තියෙනවද? අපි ඒකට කියනවා ලේ වකේ කියලා. මේ ගැට්ට වදිනවා, මේ මැද තියෙන කොටසක් වදින්නේ නැහැ. දැන් එතකොට මෙහෙම අපි පාදයේ තියෙනකොට මේ මැද කොටස වදින්නේ නැති බව අපිට තේරෙනවානේ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ විලුඹ වදිනකොට අපිට තේරෙනවා. මේ ගැට්ට වදිනකොට තේරෙනවා. කොට්ටේ වදිනකොට තේරෙනවා. ඇඟිලි වදිනකොට තේරෙනවා. ඉතින් ඒක තමයි අපිට අල්ලන්න පහසු. හැබැයි යම් කෙනෙක් බැලුවොත් වදින්නේ නැති එක නේද? ඉතින් තියෙනවා අමුතු පැත්තකින් බලන්නේ. ඉතින් වදින්නේ නැති එකක් දෙහත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මොකද්ද මට දැනෙන්නේ නැත්තේ මෙතන? එතන මේ මැද තියෙන නිකන් කුහරේ වගේ කොටස දැනෙන්නේ නැහැ. ඒකට අවධානය යොමු කරනවා මේ දරුවා. අවුරුදු 7යි. ඉතින් ඔයගලන්ගේ වයස නේද? අවුරුදු 7 අය ඉන්නවද මෙතන? කවුද ඉන්නේ අවුරුදු 7 අය? කවුරුත් නැද්ද? ඔක්කොම ඊට වඩා වැඩිමල්ද? ඊට වඩා වැඩිමල්නේ? ඔක්කොම වැඩිමල්ද? අවුරුදු 7ට වඩා අඩු අය අත උස්සන්න බලන්න. බලන්නකෝ. දැන් බැලුවහම ලොකු වැඩක් කරලා තියෙන්නේ. දැන් ඒ අයා කරලා තියෙනවා. එතකොට මේ
වදින්න නැති කොටස තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් එතකොට අපේ භාවනාවේ එක්තරා යෝගයක් එනවා මේ නොදැනෙන ප්‍රදේශයේ වර්ධනය වෙනවා. දැනෙන ප්‍රදේශයේ අභිභවා ගිහිල්ලා නොදැනෙන ප්‍රදේශය වර්ධනය වෙන ගතියක් තියෙනවා. ඉතින් මේ ආරම්භයේදීම නොදැනෙන පැත්ත බලන්න උත්සාහත් වීම තුළ යම්කිසි අවබෝධයක් නැත්නම් හිතට නැත්නම් විචිත්‍රත්වයක් භාවනාවේ යම්කිසි අභියෝගයක් කරහා තමයි යන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් මේ වාර්තාවේ තියෙන විශේෂ දෙයක්. හොඳයි. අපි ඔන්න තව එකක් ගමු. එක වාර්තාවක් කියන්න තව. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන ඉන්නවායයි සිතමින් ආරම්භ කෙරුවෙමි. එහා කෙළවරේ සිට මෙහා කෙළවරට වාර කීපයක් ගමන් කර පසුව මම දකුණ මෙනෙහි විය. තියෙන සෑම පියවරක්ම වම සහ දකුණ ලෙස සිහියෙන්ම ගමන් කෙරිනි. වමේ සහ දකුණු පත්ලේ ස්පර්ශ වන විට වෙනස දැනුනි. පළමු වටේ සහ ඊළඟ වටේද වෙනස් බව දැනුනි. දකුණද එසේමය. මෙසේ සක්මන් කරද්දී ස්පර්ශය හොඳින්ම වැටහිනි. ටික වේලාවක් දකුණු යටිපතුලේ ස්පර්ශයේ හට ගැනීම සහ වැයවීම වැටහිනි. හට ගැනීම විලුඹ සහ ගෙවී යාම ඇඟිලි තුඩු ඇඟිලි තුඩු විය. එයටද හොඳින් මෙනෙහි කරමින් ඇවිද යන බව දැනේ. සිහියෙන්ම සිටියමුත් වාර 4ක් හෝ 5ක් සිත පිට ගිය බව දැනුනි. යටිපතුල පොළවේ ස්පර්ශ මගින් නැවත සිහිය ආ බව දැනුනි. ඉන් පසුව මෙසේ ඇවිද ගොස් පසුව කිසිවක් නොසිතා වාර 10ක් පමණ සිහියෙන් ඇවිද ගියෙමි. සිතද යම් ඡායාවල් මෙන් සිතුවිලි පැමිණ යන බව වැටහේ. බාධාවක් නොමැත. කාලය අවසන් විය. විනාඩි 53කි. පර්යංක භාවනාව. මම දැන් මෙතන සිටිනවා යයි සිතමින් ආරම්භ කෙරිමි. මෙය ටික වේලාවක් මෙනෙහි කර සිටිනා ඉරියව්ව දෙස බැලිමි. වාර 2ක් අවසන් වන විට හුස්ම ඉහළට යන බව දැනිනි. හුස්ම දෙස හොඳින් බැලිමි. ඉහළ ගන්නා හුස්ම සීතලය. ප්‍රශ්වාස හුස්මය ආශ්වාස වම් නාසයෙන්ද හටගනී. ප්‍රශ්වාසය පිටවීම උණුසුමක් බව පමණක් දැනේ. ආශ්වාසය දිගුය. ප්‍රශ්වාසයද ටිකක් දිගුය. මෙසේ බොහෝ වේලාවක් මෙය දෙසම බලා සිටියාය. සිතට සියලු සිතුවිලි පැමිණියද බය නොදැනසෙය. සිත නිශ්චල බව පෙනේ. හුස්මද ආශ්වාස ප්‍රශ්වාස ලෙස වෙන් කරගත නොහැකිය. විටක හුස්ම නැතිසේද දැනේ. හිස් බවක් පෙනේ. මේ හිස්කම දෙස හොඳින් සිහියෙන්ම බැලුවෙමි. ශරීරයන දෙස බලන විට පිටේ මැද තද ගතියක් දැනුනි. මට ඒ දෙස බලන විට ටික වේලාවකින් එයද නැතිව ගියේය. කිසිවක් නොමැත. කය දෙසම බැලුවෙමි. වම් පාදයේ දන හිසට පහළ ප්‍රදේශයේ සියුම් වේදනාවක් දැනුනි. එය දෙසද බැලිමි. වේදනාව වරක වැඩිය, වරක අඩුය. මෙම වේදනාව වෙනස් වන බව දැනිනි. කාලය අවසන් විය. gedara වැඩවලද සිහියෙන් හැකිතාක් ඉමි. එපමණයි ප්‍රශ්නේ. හොඳයි. දිගට කරගෙන යන්න උඟක් හොඳයි. ඒ කියන්නේ බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් වැඩේ කරන බව තේරෙනවා. Tamanගේ විශේෂයෙන්ම පරයන්ක භාවනාවේදී පොඩ ඉස්සරහටත් ඇවිල්ලා තියෙනවා. දිගට කරගෙන යන්න. හොඳයි. එහෙනම් අපි සෑහෙන වෙලාවක් අපේ පුංචි ස්වාමීන් වහන්සේලා පැය එකමාරක් තිස්සේ වාඩිලා හිටියා. ඉතින් ඔව් දන්නේ නැහැ. ඉතින් ආච්චිලා එහෙම ආවම ඉන්න අමාරුයි. ඔයගොල්ලන්ට ඉන්න පුළුවන් නේ? තව ටිකක් ඉමුද? ඇද්ද? හොඳයි. එහෙනම් අපි පැය එකමාරකට වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. එහෙමනම් ඊට පස්සේ තියෙන්නේ කීය වෙනකන්ද මේ හතරට ධර්ම දේශනාව තියෙනවා. ඔව් සක්මනකුයි පරයන්කේ අතරමැද තියෙනවා. දැන් ඔයගොල්ලන්ට එහෙමනම් සක්මනකට යමු වෙලා ඊට පස්සේ නැවතත් 3:00ට 3 වෙනකන් සක්මනේ යෙදিলা නැත්නම් 3යි කාලෙ විතර උනන කමන්නේ නේද? 3යි කාලෙ විතර නිකන් සක්මනේ යෙදিলা ඊට පස්සේ නැවතත් මෙතෙන්ට එන්න පරයන්ක භාවනාව සඳහා. හොඳයි අපි නැවත හම්බ වෙනවා හවස 4ට ධර්ම දේශනාවකින්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.